අයිබෝවන් සුබ දවසක් වාසනාවන්ත දවසක් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අද ජුලි මාසයේ 10 වෙනිදා ඉරිදා දවසේ අපි ඔබත් එක්ක කතා බහ කරන්නේ සතියග පත්තර මේන්තුවත් සමගින්. අද දවසේ අපි ඔබත් එක්ක කතා බහ කරන මොහොත වනට ජාතික පුවත්පත්වල තොරතුරු ඇවිල්ලා තිබෙනවා. මේ තොරතුරු වලට අමතරව අපිට මේ මොහොතේදී වාර්තා කරන්න තිබෙනවා අලුත්ම සිදුවීම් යාවත් කාලීන තොරතුරු රැසක් එකතු වී තිබෙනවා අද දවසේදී ප්‍රවෘත්ති අතරට. ඒ අනුව අපි දැක්කා ඊයේ දවසේදී දින ගණනාවක් පුරාවට මාස ගණනාවක් පුරාවට පැවති අරගලේ අවසාන දවස බවට ඊයේ පත් වුණා. ඒ අනුව පවතින ආණ්ඩුවටත් ඒ වගේම වත්මන් ජනාධිපතිවරයාට දුරෙන් ඉවත් වන ලෙස බල කරමින් අරගලයක් කොළඹ පැවැත්වුණා දහස් සංඛ්‍යාත පිරිසකගේ සහභාගීත්වයෙන්. ඒ අනුව ඒ අරගලයේ අවසානය අපි දැක්ක ඊයේ දවස වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති මන්දිරය කොළඹ සුවිශාල පිරිසක් එකතු වෙමින් මේ අරගලයට දායකත්වය ලබා දෙන ආකාරය. කොමුණත් අවසානයේදී අපි දැක්කා ජනාධිපතිවරයා දුරෙන් ඉවත් වන බවට තොරතුරු වාර්තා කර තිබෙනවා කතානායකවරයාට. ඒ වගේම ආණ්ඩුව ඉවත් වී සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්න අවස්ථාව ලබා දෙන බවත් අමාත්‍යවරුන් ගණනාවක් දුරවලින් ඉවත් වී තිබෙන බවටත් තොරතුරු වාර්තා වෙනවා. මේ සියලු තොරතුරු අපි ඔබට සමීප කරන්න සූදානම් අද දවසේදී. අද ජාතික පුවත්පත්වල තියෙන තොරතුරුත් වාර්තා කරනවා. අද ජාතික පුවත්පත් තොරතුරු වගේ මේ තොරතුරු ඉදිරිපත් කරන්න මාත් එක්ක ඉන්නේ නඩිත් සුබ දැසනක්. සුබ දැසනක් සමීර වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරන අපිත් එක්ක එකතු වෙන හැම දිනෙකටම අර සමීර කිව්වා වගේ මේ අරගලේ අවසන් දවසේ කියලා කිව්වට අරගලේ ඉන්න බොහෝ පිරිස් කිව්වේ ඊයේ තමයි ආරම්භක දිනේ. දැන් මේ සටන ආරම්භ වුණා. දැන් ඉස්සරහට වෙන දේ ගැන බලන් ඉන්නෝ. මොකක්ද මේ පිළිබඳව අවධානය යොමු කරනවා කියන කාරණාව. කෙසේ වෙතත් ඊයේ දවසේ කතානායකතුමන් සඳහන් කළා ජනාධිපතිතුමන් 13 වෙනිදා ඉවත් වෙන්න සූදානම් ඉල්ලාස් වෙන සූදානම් කියන වග. ඒ අතරදී අග්‍රාමාත්‍යවරයාටත් ඉල්ලාස් වෙන ලෙස බල කරමින් තමයි මේ විරෝධතා පැවැත්වුණේ. අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබඳව පක්ෂ නායක රැස්වීමේදී දැනුම් දුන් බවට වාර්තා වෙනවා. දැන් අත්‍යවශ්‍ය කරුණු කාරණා කිහිපයක් තියෙනවා. විශේෂම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒ වගේම නායකයන් කිහිප දෙනෙක් මුණ ගැහෙන්නවා. මේ නිසා රටේ දේශපාලන අස්ථාවරත්වයක් තියෙන්න බෑ. ඒ නිසා අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි වූ සැනින් අග්‍රාමාත්‍යතුමන් ඉවත් වෙන්න නියමිතයි කියන කාරණාව එතුමන් සඳහන් කළා. ඒ කෙසේ වෙතත් ඊයේ රාත්‍රියේ අපි දැක්කා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික නිවස ඉදිරිපිටත් විරෝධතා පැවැත්වුණා. අපේ සහෝදර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටත් ප්‍රහාරයක් එල්ල වුණා. අපි කනගාටු පළ කරනවා අපේ සහෘද මාධ්‍යවේදීන් විශේෂයෙන්ම සිරස මාධ්‍ය ජාලය නියෝජනය කරන අපේ සහෘද මාධ්‍යවේදීන් කවුරු කොහොම කිව්වත් මේ පිරිස වෘත්තීය මාධ්‍යවේදීන් ඔවුන්ගේ වගකීම ඔවුන්ගේ රැකියාව ඉටු කරන්න පැමිණි පිරිසක් දෙරණ ප්‍රාදේශීය මාධ්‍යවේදියා මේ සියලු දෙනෙක්ට ප්‍රහාර එල්ල වුණා. අමානුෂික විදිහට මාධ්‍යවේදීන්ට අවි නොගත් පිරිසක් මේ අවි නොගත් පිරිසට අවිගත් පොලිස් විශේෂකාර බලකායේ නිලධාරීන් කිහිප දෙනෙකු පහර දෙන ආකාරය වීඩියෝ සාක්ෂි සහිතව දැන් ඔප්පු වේ හමාරයි. ඒ පිළිබඳව අපි දැක්ක වරුණ ජයසුන්දර මහත්මයා පොලිස් විශේෂකාර බලකාය නියෝජනය කරනෙහි ප්‍රධානීතුමන් එතුමන් සඳහන් කරනවා මේ පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අදාළ නිලධාරීන් එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න සූදානමක් තියෙනවා කියලා පොලිසිය පැත්තෙන් අහන්න දකින්න ලැබුණ කනගාටුදායක සිදුවීමක්. ඒ කෙසේ වෙතත් අපි දැක්ක අග්‍රාමාත්‍යතුමන්ගේ නිවසටත් ගිනි තබන ආකාරය ගිනි දැල්වෙන ආකාරය ඡායාරූපේ වගේම වීඩියෝ මාධ්‍ය ඔස්සේ අපිට දැක ගන්න ලැබුණා. ඒ පිළිබඳවත් තොරතුරු අපි ඔබට කියන්න සූදානම්. මේ සියල්ල අතරේ අපි දන්නවා දැන් මේ වෙනකොට සාමාන්‍ය මහජනතාව දවසේ බොහෝ පිරිසක් අරගලකරුවන්ට අමතරව සාමාන්‍ය මහජනතාව විශාල පිරිසක් ඊයේ දවසේ මේ විරෝධතාවලට එක් වෙලා හිටියා. ඉතින් ඔවුන්ගේ පීඩනය ඔවුන් දුක කඳුල දහඩිය වෙහෙස මහන්සිය මේ සියල්ල පිට කළේ ඔවුන්ගේ විරෝධතාව හරහා. මේ සියල්ල සමනය වෙන්නටත් එක්ක අපේ සාමාන්‍යයෙන් ජීවිතයේ හැම ප්‍රශ්නයක් ආවම අවදාන් ගන්න තැන් කිහිපයක් තියෙනවා. සමහර විට පොතක් කියවලා වෙන්න පුළුවන්. නැත්නම් විවිධ දේවල් පරිශීලනය කළා අත්දැකීම් හුමාරු කරගෙන මේ සියල්ලත් එක්කම අපේ ජීවිතය අපේ හිත වගේම ගතත් සනස ගන්න පුළුවන් මාධ්‍යයක් විදිහට අපිට පොත් හඳුන්වන්න පුළුවන්. අපි සුපුරුදු විදිහටම ඔබ දන්නවා සතියක පත්‍ර මේන්තුවෙන් අලුත් පොත් ගැන කියනවා. අපි ආරම්භයේදීම අලුත් පොතක් ගැන කියලාම අපේ වැඩේ පටන් ගමු. විස්තර ගොඩක් තියෙනවා ඔබට කියන්න. අපි තෝරගත්තේ විකෘති කියන කෘතිය. මේක රචනා කරන්නේ දනු ජයසුන්දර තරුණ ලේඛිකාවක්. දනු මේ විදිහට මේ පොත රචනා කරන්නේ කේතකීගේ විමර්ශන කියලා
උද්දෘත පාඨයකුත් එක්ක මේ පොත ලියවෙන්නේ. මිනිස් ශිෂ්ටාචාරයේ ආරම්භ ඉදා සිටම මිත්‍යාව මිනිසා සමග බද්ධ විය. මිත්‍යාව පළවා හැරියේ විද්‍යාවයි. මේ අන්ත දෙක කිසිදා එකතු වුණේ නැත. එක්වීමක් සිදුවන්නේද නැත. එහෙත් අහම්බයකින් හෝ එක්වුවහොත් එතන බිහිසුණු ඛේදවාචකයක් වීම වැළැක්විය නොහැකිය. ડિප්‍රෙෂන් හෝ චෝක තුලින් කේතකී නමැති වික්‍රමාන්විත පොලිස් නිලධාරණිය ජීවමාන කළ දනු ජයසුන්දරගේ නවතම කෘතිය විකෘති තුලින් දිගහැරින්නේ මිත්‍යාව සමග එක් වූ විද්‍යාවේ භයංකරත්වයයි කියලා මංචුල දිසානායක මේ පොතට බොහොම අපූර්වට පසුවදනක් ලියනවා. එහෙම මේ දනු ජයසුන්දර පිළිබඳව හඳුන්වනකොට එතුමිය මේ විශේෂයෙන්ම මීට පෙර කෘති කිහිපයක් රචනා කරලා තියෙනවා. දනු ගැන මේ විදිහට ලියවෙන්නේ කුරුණෑගල පැලන්දිනි ප්‍රදේශයේ උපන් දනු ජයසුන්දර ඉතා කෙටි කාලයක් තුළ අතිවිශාල පාඨක අවධානයක් දිනාගත් තරුණ ලේඛිකාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. රහස් පරීක්ෂක ශානරයෙන් ડિප්‍රෙෂන් සහ ජෝක නමින් ග්‍රන්ථ ද්විතයක් එළි දක්වා ඇති ඇය මෙම නවකතා ද්විතය තුළින් සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් නොවන මානසික රෝග පිළිබඳව කතිකාවතක් ගොඩනගමින් පාඨකයා වෙත නවමු අත්දැකීමක් අත්කර දෙන්නට සමත් වෙයි කියලා ඒ විදිහට පෙරවදන ලියවෙන. ඉතින් බොහොම අපූර්ව නවකතාවක් කියලා අපි විශ්වාස කරන. විශේෂයෙන්ම දැන් මේ මානසික රෝග අපි දන්නවා සමාජයේ සමහර විට කෙනෙක් හිතෙන්න පුළුවන් තමුන්ට මානසික රෝගයක් නැහැයි කියලා. එහෙම නැහැයි කියලා හිතුණත් සමහර වෙලාවට අපි දන්නවා මානසික රෝගයක් රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන් ලෝකේ දැන්ට හොයාගෙන තියෙන විදිහට සාමාන්‍යයෙන් බොහෝ පිරිසකට අපි නොදන්න මානසික රෝග පවා තියෙනවා. ඉතින් මේ හින්දා ඔබට බොහොම වැදගත් වෙයි මේ පොත කියවන එක. හේතුව දැන් ජීවිතය ගැන දැනුවත් වෙන්න ඕනේ සහ කොහොමද මේ මානසික රෝගයක් තියෙන කෙනෙක්ගේ හැසිරීම මේ හැසිරීම් රටාවන් බොහොම අපූර්වට ලියවිලා තියෙනවා. විකෘති මේ කෘතිය නවකතාව අපි ඔබට කියන්නේ අරගෙන කියවන්න. මේ පොත විතරක් නෙවෙයි තවත් පොත් ගණනාවක් අපි ඔබට ඉස්සරහට ඉදිරිපත් කරන්න සූදානම්. මේ වගේම අලුත් පොත් ලියපු ඔබ කතුවරයක් නම් අපිට ඒ පොත් එවන්න අපි සූදානම්. රටටම ඒ ගැන කියන තවත් පවා වෙන්නේ නැතුව දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු බලන්න ඕනේ. ඊට කලින් ඊයේ දවසේ සිදුවීම් මාලාව එක පෙළට අපි ඔබට ගෙන එන්න සූදානම්. විශේෂයෙන්ම මේ ඇතිවෙච්ච සිද්ධි දහමේ පිළිබඳව ඊයේ උදෑසන කාලේ ඉඳන්. සමීර ඔව් නජිත් ඔබ සඳහන් කළ ආකාරයට දැන් අපිට ජාතික පුවත්පත්වල ඇවිල්ලා තියෙන තොරතුරු වගේම ඊයේ දවසේ මේ ඉරිදා පුවත්පත් සිකුරාදා දවසේ රාත්‍රියේ මුද්‍රණය කරන්නේ. ඒ නිසා ඊයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව ජාතික පුවත්පත්වලට තොරතුරු ඇවිල්ලා නැහැ. ඒත් අපි සතු ඒ තොරතුරු තියෙනවා අපි ඔබට සඳහන් කරන්න සූදානම්. අරගලයක් තිබුණා දින ගණනාවක් පුරාවට මාස ගණනාවක් පුරාවට පැවති අරගලය ගෝල් පේස් එකෙන් ආරම්භ වෙලා ජනාධිපතිවරයාගේ නිවස පෞද්ගලික නිවස ඉදිරිපිට නජිත් අපිට මතකයි මුලින්ම ආරම්භ වුණා මිරිහානේදී අරගලයක් ආරම්භ වුණා ජනාධිපතිවරයාට ගෙදර යන්න කියලා ජනාධිපතිවරයාට දුරෙන් ඉවත්වන්න කියලා. ඊට පස්සේ මේ අරගලය දිගින් දිගටම රට තුළ පැවතුනා. දිවෙන පුරා විවිධ තැන්වල විවිධ උද්ඝෝෂණ පවත්වමින් ජනතාව අරගල කරන්න ගත්තා පවතින ආණ්ඩුවට ඉල්ලා අස්වන්නට කියලා. ඒ වගේම ජනතාව දීර්ඝ කාලීනව දිගු කාලයක් තිස්සේ එක දිගට පෝලිම්වල රැඳී සිටින්න සිදු වුණා. තෙල් ටික නැතිව ඒ වගේම ගෑස් ටික නැතුව භූමි තෙල් ටික නැතිව මිනිස්සුන්ට අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල දරාගත නොහැකි ආකාරයට ඉහළ යාමත් සමග පීඩනයක් ඇති වුණා රට තුළ මිනිස්සු ළඟ. ඉතින් ඒ පීඩනය මුදා හරින්න තැනක් බවට උන් පරිවර්තනය කර ගත්තා ඊයේ දවසේ. නිසා ඒ පීඩිත මිනිස්සු කොළඹට ආවා. කොළඹ ඇවිල්ලා අරගල කරා. ඊට පස්සේ වර්තමාන ආණ්ඩුවට ඉවත් වන්නට සිදු වෙනවා. ඉතින් ඒ නිසා ඒ ඉවත්වීමත් එක්ක පවතින තත්ත්වය පිළිබඳව තමයි බොහෝ දෙනෙක් දැන් සාකච්ඡා කරමින් සිටින්නේ. දැන් ජනාධිපතිවරයා තුරෙන් ඉවත් වන බවට කතානායකවරයාට නජිත් දැනුම් දීලා තියෙනවා. 13 වෙනිදා ජනාධිපතිවරයා Tamanගේ දුරය අත්හරින්න සූදානම් කියලා. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිළිබඳව රට තුළ කතා බහ ඇති වෙමින් තිබුණා. දැන් මේ කතා බහ තවත් වැඩි වී තිබෙනවා. කුමක්ද ඉදිරියේදී සිදු කරන්නේ? මැතිවරණයක් කඩිනමින් පැවැත්වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පවතින දේශපාලන ස්ථාවරත්වයේ රට තුළ ඇති කරන්නට ඕනේ. මේ ආදී විවිධ කතා රට තුළින් මතුවෙමින් තිබෙනවා. අපි සූදානම් ඊයේ දවසේදී රටේ ඇති වූ තත්ත්වයන් පිළිබඳව ඊයේ රට වටාම මිනිස්සු රට වටේම ඉන්න මිනිස්සු කොළඹට ආවා. නඩිත් අපි දැක්කා බොහෝ වෙලාවට තෙල් නෑ ඒත් කොහොම හරි කොළඹ එන්න ඕනේ කියලා මිනිස්සු කොළඹ ඇවිල්ලා ඉන්න ආකාරය දුම්රිය තිබුණේ නෑ. නමුත් දුම්රිය අරගෙන ආවා. විශේෂයෙන්ම මේ මහනුවර ප්‍රදේශයේ මේ දුම්රිය හි උදෑසන කාලෙත් අපි වාර්තා කළා මේ පිළිබඳව තොරතුරු ලැබුණා. උදෑසන කාලේ
නවත්තලා තිබ්බ දුම්රිය පණ ගන්වගෙන එන්න තරම් කොළඹට ඊයේ දවසේ අපි දැක්කා ජනතාව තුළ ලොකු උනන්දුවක් තිබ්බයි පීඩනය මුදා හරින්න. ඉතින් අනතුරුව සිද්ධ වුණා අදාළ බලධාරීන්ට නිලධාරීන්ට දුම්රිය පණ ගන්වලා කොළඹට එවන්න. මහනුවර විතරක් නෙවෙයි මාතර එක පැත්තකින් අනෙක් පැත්තෙන් අනුරාධපුර මේ සියලු තැන්වලින් දුම්රිය ගමන් කරවන්නට ඊයේ දවසේ සිද්ධ වුණා. ඊයේ අපි දන්නවා අපි පත්තරමේන්තුව ගෙනෙන මොහොතේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණේ. ඉන් අනතුරුවයි උදෑසන 8ට ඇඳිරි නීති කාල සීමාව ඉවත් කෙරුණේ. ඉන් පස්සේ සාමාන්‍ය පොදු ප්‍රවාහන සේවා ආරම්භ කරන්න සිද්ධ වුණා. මේ සියල්ලත් එක්ක තමයි ඊයේ විරෝධතා ආරම්භ වෙන්නේ. ඔව් නදිත් ඒ විරෝධතාවල ඇති වූ තත්ත්වයන් පිළිබඳව දර්ශන අපි සතුව තිබෙනවා. අපිට සූදානම් රටවටා මිනිස්සු කොළඹ ආපු හැටි, කොළඹ පැවැත්වුණු පෙළපාලි, ඒ විරෝධතාවන්, කඳුළු ගෑස් ප්‍රහාර මේ ආදී විවිධ තාඩන පීඩන මැද්දේ තමයි ජනාධිපති ලේකම් කාර්යාලයට පිරිස ඇතුළු වෙන්න කටයුතු කරේ. මාර්ග බාධක රැසක් යොදා තිබුණා. පොලිස් මාර්ග බාධක වගේම ආරක්ෂක අංශවල නිලධාරීන් මාර්ග බාධක යොදා ගනිමින් බාධා සිදු කර තිබුණා. නමුත් ඒ බාධා සියල්ල ඉවත් කර ගනිමින් ජනාධිපති ලේකම් කාර්යාලයට අරගල කරුවන් ඇතුළු වෙන ආකාරය අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. අපි සූදානම් ඒ පිළිබඳ තොරතුරු ඔබට දැන් වාර්තා කරන්න. අපිම නැගෙමු ඒක තමයි අපි එනකොට ජනපතිලා ජනතාවගේ දෙන්නට ඔවුන්ට අපි අපගේ උත්තමාචාරය පුදුම කළ යුතුම වෙනවා. ඒ වගේම තමයි අද දින ඒ වගේම ව්‍යාපාරික ශ්‍රේෂ්ඨ ආදී සියලු වෘත්තිකයන් නියෝජනය කරමින් තමයි තමන්ගේ විරෝධතාවය අපේ විරෝධතාවය විපිලේ ජනතාවගේ හඬ අවදි ඊයේ දවසේ සමිරාර මේ බස් ක්‍රියාත්මක වුණේ පෞද්ගලික වේවා ළංගම වේවා මේ බස් ක්‍රියාත්මක නොවීම හින්දා මේ ජනතාවට කොළඹෙන් හැකියාවක් තිබෙන බොහෝ පිරිසකට ගම්බදව මේ ප්‍රාදේශික වශයෙන් විශේෂයෙන්ම විරෝධතා පවත්වන්න උන්ට කටයුතු කළා. සාමාන්‍යයෙන් කොළඹ ආපු මහ සෙනගට අමතරව ගම්වල ඔය නගර බදව තිබ විරෝධතාවල දර්ශන අපි ඔබට පෙන්වුවේ. අතරදී ප්‍රධාන විරෝධතාව පැවැත්වෙන්නේ කොළඹ. ඔව් නදිත් කොළඹට දස දෙසින් දිවයින පුරා සිටින මිනිස්සු කොළඹ පුළුවන් විදියට ආවා. ඒ ඇවිල්ලා අරගල භූමියට එකතු වුණා. අරගල කරුවන් සමග එකතු වෙන ආකාරය අපි දැක්කා. ඒ අනුව කොළඹ සම්පූර්ණම
එකම මිනිස් හිස් ගොඩක් බවට පත් වී තිබෙන ආකාරය අපි දැක්කා. අපි සූදානම් දැන් කොළඹ ආපු කණ්ඩායම අරගල කරුවන් දිගින් දිගටම දින 90කට වැඩි කාලයක් ගෝල් පේස් අරගල කරුවන් රැඳී සිටියා. දැන් කොළඹ ආපු කණ්ඩායම අපි පෙළපාලි වලින් එන ආකාරයේ දැක්කේ මුලින් දර්ශන වලින්. දැන් අපිට පුළුවන් ඔබට පෙන්වන්න ජනාධිපති මන්දිරයට පිරිස ඇතුල් වෙන ආකාරය. සමීර මේ විශේෂම කියන්න ඕනේ දැන් මේ පිරිසට අර ඇතුල් වෙන්න නොහැකි වෙන විදිහට මාර්ග බාධක රසක් යොදලා තිබ්බා. එක පැත්තකින් අපි දැක්කා ගෝල් ෆේස් අන්තෙන් මේ විශේෂයෙන්ම මේ හෝටල් රසක් තිබෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය අසල. මේ මාර්ග බාධක එකක් පමණක් නෙවෙයි දෙකක් තුනක් මේ විදිහට යොදලා තිබ්බා. අනික් පසින් චැතැම් වීදිය පැත්තෙන් කොළඹ වරාය පැත්තෙන් ඒ පැත්තෙන් අපි දැක්ක නාවික හමුදා සෙබළුන් ආරක්ෂාවට යොදවලා තියෙනවා. ඉන් අනතුරුව චැතැම් වීදිය පැත්තෙන් සෑහෙන ලොකු ආරක්ෂාවක් තිබ්බා. හැබැයි චැතැම් වීදියේ තියෙන ඒ ආරක්ෂක මුර කපුළු බිඳගෙන ජනතාව දහස් ගණනින් ජනාධිපති මන්දිරයේ පැත්තට ඇතුළු වුණා. කඳුළු ගෑස් ප්‍රහාර රැසක් මැදේ අපි දන්න විදිහට කඳුළු ගෑස් ප්‍රහාරයකට ලක් වුණාම සමීර තවත් දැඩි අපහසුතාවලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා සාමාන්‍ය මහ ජනතාවට. හැබැයි මේ අවට තිබ්බ හෝටල් වල මේ පිරිස් සහාය දුන්නා. විශේෂයෙන්ම වතුර බේසමක් හරි වතුර පොදක් හරි ගෙනත් දීලා මේ කඳුළු ගෑස් ප්‍රහාර වලින් පීඩාවට ලක් වෙන ජනතාවට ලොකු මෙහෙයක් කරන්න මේ පිරිස් කටයුතු කරපු ආකාරය අපි දැක්ක දර්ශන වලින්. මේ සියලු දේවල් පැහැදිලි. ඉතින් ජනතාවගේ විරෝධය හමුවේ මේ මාර්ග බාධක බිඳගෙන අවසානයේදී ඔවුන් ජනාධිපති මන්දිරයට ඇතුළු වුණා. අපි බලමු. කොළඹ චැතැම් වීදිය අසල ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර තිබෙනවා. ජනාධිපති මන්දිරයේ ඇතුළේ දර්ශන සමීර ඊයේ දවසේ අපි දැක්කා ජනතාව දහස් ගණනින් ජනාධිපති මන්දිරයට ඇතුල් වෙලා සමහර වෙලාවට සමාජ මාධ්‍යවල ඔබ දැන් මේ මොහොතේ ගිහින් පරිශීලනය කරොත් එහෙම දැක ගන්න පුළුවන් ඡායාරූප අතර රාජ්‍ය නායකයාගේ පුටුවේ වාඩි වෙලා ගහපු සෙල්ෆි අපි දැක්කා මේ ජනාධිපති මන්දිරයේ පෞද්ගලික කාමර කිහිපයක් තියෙනවා ඇඳන් තියෙනවා මේස තියෙනවා ඒ අතරදී හැතැම් පිරිස් අපි දැක්කා මේ තේ එහෙම හදාගෙන බොනවා ජනාධිපති මන්දිරයට ගිහින්. ඉතින් මෙවැනි අවස්ථා දුර්ලභයි
නැවතත් ලැබෙන්නේ නැහැ. හැබැයි ජනතාව බොහෝ පිරිසක් මේ විදිහට ජනාධිපති මන්දිරය ඇතුලේ කටයුතු කරපු ආකාරය ඇතැම් පිරිස් ස්විමින් පූල් එක නැත්තම් මේ පිහිනුම් තටාකයට පැනලා වතුර ටිකක් එහෙම නාගන්නත් අමතක කළේ නැහැ. ඉතින් මේ සියලු දේවල් විරෝධතාව අතරදී අපිට දැක ගන්න ලැබිච්ච දර්ශන විශේෂයෙන්ම ජනාධිපති මන්දිරයට ඇතුළු වුණාට පස්සේ බොහෝ පිරිසක් මේ විදිහට කටයුතු කරන්න පෙළඹුණා. මේ සියල්ල අතර තමයි ඉන් පිටතත් තවත් විරෝධතා ගණනාවක් ක්‍රියාත්මක වුණේ. ඔව් නඩි දැන් අර අපි දැක්ක දර්ශනත් එක්ක විශේෂයෙන්ම අර ඔබ කිව්වා වගේම තේ හදාගෙන බොනවා ජනාධිපතිතුමාගේ මන්දිරය ඇතුලේ දැන් රූපරාමු බලමින් ටීවී එක බලමින් ඔවුන් වෙහෙස නිවා ගන්න ආකාරය ඔවුන්ගේ අරගලය එළිය යනවා ජනාධිපති මන්දිරයට එන්න තමයි මේ පිරිස හිටියේ. දැන් එළිය අරගලකරු ඉන්නකොට ඇතුළට ගිය කට්ටිය ටීවී එක දාගෙන ජනාධිපති මන්දිරය අතරේ ඒ රූපරාමු නරඹමින් ඔවුන්ගේ වෙහෙස නිවා ගන්නවා. සමහරු නිදි. ඉතින් මේක අලුත්ම අත්දැකීමක් බවට පරිවර්තනය කරගත්තා. හැමදාම මෙහෙම ජනාධිපති මන්දිරයට ඇතුල් වෙන්න විදියක් නැහැ නේද? ඒ නිසා මේ අවස්ථාව ඔවුන් ලබා ගත්තා. අපි දැක්කා ඉතින් ඔවුන් අරගලයේ ජයග්‍රහණය කරා කෙසේ හෝ අරගලයේ ප්‍රතිඵල තිබුණා ඔවුන්ට. ඉතින් දින ගණනාවක වෙහෙස කර ගමනක ප්‍රතිඵල තමයි විදිහට ලබා ගත්තේ. කොහොම වුණත් අපි ඒ ජනාධිපති මන්දිරයට ඇතුල් වෙන දර්ශන වගේම ජනාධිපති ලේකම් කාර්යාලයටත් ඇතුල් වෙන ආකාරය අපිට දකින්න පුළුවන් වුණා නඩිතියේ දවසේ. අරගල භූමියේ ඉඳපු බොහෝ පිරිසක් සමීර අපි දැක්කා අරගල භූමියට දින 100ක් විතර පිරෙනවා. අරගලේ කරන්න ඇවිල්ලා ගෝල්ෆේස් පිට්ටනිය හසලේ ප්‍රදේශයට අරගල කරුවන්ගේ ගෝටා ගෝ ගම මේ පරිශ්‍රයේ ඉඳන් ඔවුන් දිගින් දිගටම ජනාධිපති ලේකම් කාර්යාලය අසල දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ දින 100කට ආසන්න කාලයක් ගත කළේ. ඔවුන් බලාගෙන ඉන්නේ නැති ජනාධිපති කාර්යාලයට ලේකම් කාර්යාලයට කවදා හෝ ඇතුළු වෙන්න. ඊයේ දවසේ ඒ අවස්ථාව ලබා ගත්තා. ඒත් දැඩි ආරක්ෂක රැකවල් මැද්දේ තමයි මේ කටයුත්තත් සිද්ධ කරන්න හැකි වුණේ සහ විශාල ජනපීඩනයක් වළක්වන්න හැකියාවක් තිබෙන්නේ නැහැ ආරක්ෂක අංශවලට. කෙසේ වෙතත් අපි දැක්කා ඔවුන් ඇතුළු වෙනවා. ඒ දර්ශන අපි මේ දකින්නේ විශේෂයෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වෙන අවස්ථාව මේ ගේට්ටු වලින් එළිය දහස් ගණන් පිරිස් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එළියේ හිටිය. හැබැයි මේ පිරිස ඉන්න අනතුරුව ගේට්ටු වලින් අනිත් පැත්තට පැනලා ආරක්ෂක රැකවල් බිඳගෙන ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වුණු දර්ශන තමයි අපි මේ විදිහට දැක්කේ. ඔව් නඩි දැන් ජනාධිපති මන්දිරයට ජනාධිපති ලේකම් කාර්යාලයට පිරිස ඇතුළු වුණා වගේම අග්‍රාමාත්‍යවරයා රැඳී සිටින අරලියගහ මන්දිරය අමතක කරෙත් නෑ. අරලියගහ මන්දිරයටත් පිරිස ඇතුළු වෙන්න උත්සාහ කළා. මේ සියල්ලටම බාධා තිබුණා. බාධාවලට වුන් බාධා කරමින් ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න උත්සාහ කළා. මේ පිරිස පාලනය කර ගැනීමට ආරක්ෂක අංශ වලට හැකියාවක් ලැබෙන්නේ නෑ. ඒ තරම් විශාල පිරිසක් කොළඹට සිව් දිසින් පැමිණියා ජනතාව. ඒ නිසා ඒ රැකවල් යොදා පාලනය කිරීමට හැකියාවක් ඇති පිරිසක් නොවේ ආවේ. ඒ නිසා ආරක්ෂක අංශවලට හැකියාවක් ලැබුණේ නෑ. ඒ අරලියගහ මන්දිරයට හෝ ජනාධිපති මන්දිරයට ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වීම වළක්වාලන්නට. ඒ නිසා ඒ සියලු මුර කපොළු බිඳගෙන අරලියගහ මන්දිරයටත් පිරිසක් ඇතුළු වෙන ආකාරය අපි දැක්කා. දකින්න සමීර දැන් හර්ලේගහ මන්දිරයේ දැන් මාධ්‍යවේදීන් විදිහට අපට නම් පුරුදුයි මාධ්‍යකරණයේ යෙදලා හර්ලේගහ මන්දිරය ඇතුළත මේ දර්ශන විශේෂයෙන්ම නමුත් රටේ සාමාන්‍ය පොදු මහ ජනතාව හර්ලේගහ මන්දිරය ඇතුළට මීට පෙර ගිහින් නැති බොහෝ පිරිසක් ඉන්නවා. මේ පරිශ්‍ර මේ ප්‍රදේශවලට සාමාන්‍යයෙන් යාමට හැකි වෙන්නේ නැහැ සාමාන්‍ය මහ ජනතාවට. හැබැයි මේ අපි දකින දර්ශනයේ දවසේ අරලියගහ මන්දිරයට ඇතුළු වුණු බොහෝ පිරිසක් රිසිසේ තමුන්ට කැමති විදිහට අරලියගහ මන්දිරයේ බොහෝ තැන්වලට ගමන් කරන ආකාරය අපි දැක්කා. සමහර විට මේ අරලියගහ මන්දිරයට ඇතුළු වෙන්න හේතුවත් සමීරී ඊයේ දවසේ අපි දැක්කා සවස් කාලේ පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා. පක්ෂ නායක රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්වේ කියලා තීන්දුවක් එයි කියලා ජනතාව බලාගෙන හිටියා. හැබැයි එහෙම තීන්දුවක් ආවේ නැහැ. අග්‍රාමාත්‍යතුමන් සඳහන් කළේ
සර්වපාක්ෂික ආණ්ඩුවක් බිහි වූ සැනින් අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන සූදානමක් තියෙනවා කියලා මේ අපි අර දකින අරලිගහ මන්දිරයේ අති දැවැන්ත ශාලාව විවිධ උත්සව අවස්ථාවන් නැත්නම් විවිධ රැස්වීම් පවත්වන මේ ශාලාව ඔබ දකින්නේ. ඒ අතරදී මේ අරලිගහ මන්දිරයේ ඇතුළත දර්ශන බොහෝ පිරිසක් ඊ දවසේ අපි දැක්කා අරලිගහ මන්දිරයට මේ ආකාරයෙන් ඇතුළු වී සිටින ආකාරය. මේ සියල්ල සිද්ධ වෙන අතරදී අග්‍රාමාත්‍යතුමන් ඉල්ලා අස් වන බවට ලැබිච්ච ප්‍රකාශය ප්‍රමාද වීම නිසාම එතුමන්ගේ පෞද්ගලික නිවස ඉදිරිපිටත් විරෝධතාවක් පවත්වන්න කටයුතු කළා. ඒක පවත්වනකොට ටිකක් හවස් වුණා, කරෝල වැටිලා තිබ්බේ. හවස් යාමේ හවස 5-6 විතර වෙනකොට තමයි මේ විරෝධතාව ආරම්භ වුණේ. කොළඹ රාජකීය විද්‍යාලයේ ඉදිරිපිට පස්වෙනි පටුමගේ එතුමාගේ නිල නිවස පිහිටලා තියෙන, නිල නෙමෙයි සමාන පෞද්ගලික නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් ආරක්ෂක රැකවල් දැඩි ලෙස යොදලා තිබ්බයි. අවස්ථාවේදී තමයි අර පහර දීමත් සිද්ධ වුණේ මාධ්‍යවේදීන්ට. ඔව් නජිත් අපි දැක්ක ඒ පහර දීම සහෝදර මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුම තුවාල ලබනවා, ඔවුන්ට පහර දෙනවා ආරක්ෂක අංශ වලින්. ඉතින් මේ කාරණාත් එක්කම ජනතාවගේ පීඩනය තවත් උත්සන්න වෙන්න ගත්තා. ඒ අනුව තමයි අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමක් සිදු වෙන ආකාරයත් අපිට දැක ගන්නට හැකියාව ලැබුණා. ඉතින් ඒ ගිනි තැබීමත් සමග ඔහුගේ පරිශීලනය කරපු පුස්තකාලය ගිනිබත් වුණා කියලා තමයි තොරතුරු වාර්තා වෙමින් තිබෙන්නේ. අපිට පුළුවන් නජිත් ඒ පිළිබඳව ඊයේ දවසේදී වාර්තා වුණු තොරතුරු දෙසට අවධානය යොමු කරන්න. අග්‍රාමාත්‍යවරයාගේ පෞද්ගලික නිවස ගිනි ගන්න ආකාරය දැක්වෙන ඡායාරූප රූප රාමුව ඔබට දැන් දකින්න පුළුවන්. කොළඹ 7 පටුමගේ අග්‍රාමාත්‍යතුමන්ගේ පෞද්ගලික නිවසේ දර්ශන ඔබේ දැක්කේ. ගිනිගන්න දර්ශනයේ සවස් කාලයේදී මේ අරගලකරුවන් පිරිසක් ඇතුළු වෙලා ගිනි තැබීම සිද්ධ කළා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. හැබැයි මෙතරම් ප්‍රචණ්ඩකාරීත්වයක් අපි දවල් කාලයේදී දැක්කේ නැහැ. කෙසේ වෙතත් හවස් වෙනකොට ඒ ප්‍රචණ්ඩකාරීත්වය වැඩි වෙලා තිබ්බා. සමහර විට මේ අර පොදු මහජනතාව නියෝජනය කරන පිරිසක්ද කියලා හිතෙන තරමටම කෙසේ වෙතත් ගිනි තැබීම සිද්ධ කළා තිබ්බා. ආරක්ෂක අංශ දැඩි රැකවල් යොදලා තිබ්බා. හැබැයි ඒ රැකවල් බිඳ දමාගෙන ගිහිල්ලා මේ ගිනි තැබීම සිද්ධ කළා. අපිට අර පසුගිය කාලවකවානුවේ දැක්කා වගේ දේශපාලඥයන්ගේ නිවෙස් වලට ගිනි තැබීමට සම්බන්ධ සිදුවීම් වගේම ඊයේ දවසේ සිදුවීමත් දකින්න ලැබුණු බව අපි ඔබට සඳහන් කරන්න ඕනේ. ඉතින් මේ සියල්ල අතරේදී විශේෂම
අපි දැක්කා ඒ දවසේ දේශපාලන නායකයන් කිහිප දෙනෙකු මේ අරගලයට එකතු වෙනවා. සරත් ෆොන්සේක මහත්මයා ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේක මහත්මයා එතුමාට බාධාවක් සිදු වුණා. එතුමා අපි දැක්ක ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට ඒ తాවකාලික අට්ටාලයට නැගලා ඒ පිරිස ආමන්ත්‍රණය කරනවා. ඉහළ ප්‍රතිචාරයක් ලැබුණා සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ට. ඒ අතරදී තව සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊ දවසේ මහජනතාවගේ ගුටි කන්නත් කටයුතු කරපු හැටි අපි දැක්ක. විශේෂයෙන්ම රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාට දැඩි ප්‍රහාර එල්ල කරන්න සාමාන්‍ය මහජනතාව ඊ දවසේ කටයුතු කළා. ඔව් අපි පසුගිය කාලේ දැක්ක වගේම දේශපාලඥයන්ට ලකුණු දාගන්න මේ ස්ථානයට එන්න බෑ කියලා තමයි ඔවුන් සඳහන් කරේ. අරගලයේ මහජනතාවගේ අරගලයේ ජයග්‍රහණය කරේ ඔවුන් අවසානයේ ඇවිල්ලා ලකුණු දාගෙන Tamanගේ දේශපාලන ගොඩ වැඩි කරගන්න උත්සාහ කරන්න එපා කියලා තමයි අරගල කරුවන් දිගින් දිගටම කිව්වේ. ඒ අනුව අරගල භූමියට ආපු සමහර දේශපාලඥයන්ට ලැබුණු ප්‍රතිචාරයේ තරම්ම හොඳ වුණේ නෑ. ඒ නිසා ඊයේ දවසේදීත් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආවා මේ අරගල භූමියට. ඔහුට රැඳී සිටින්න අවස්ථාවක් ලැබුණේ නෑ. ජනතාවත් එක්ක මහ ජනතාවගේ දැඩි විරුද්ධත්වයක් ප්‍රකාශ වුණා. අපිට පුළුවන් රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයාට එල්ල වුණු ප්‍රහාරය පිළිබඳව රූපරාමු දැන් දකින්න. එතකොට මුලින්ම සමීර මේ ජල ප්‍රහාර එල්ල කරන්නේ වතුර බෝතල් වලින් ගහනවා, වතුර විසික් කරනවා. ඔය ඇදුම හොඳට තෙමිලා තියෙන්නේ හින්දා කෙසේ වෙතත් අවසානයේ අතින් පහර දෙන්නත් කටයුතු කළා. එතුමා ඇවිල්ලා මේ අරගලයට සහාය පළ කරන්න හැදුවේ. හැබැයි ඉතින් ජනතාවගේ විරෝධයක් තියෙනවා. ඔවුන්ගේ ප්‍රතිරූපයන් එක්කේ විරෝධය ගොඩනැගෙන. කෙසේ වෙතත් සරත් ෆොන්සේක මහත්තයාව අර විදිහට පිළිගන්නත් රාජිත සේනාරත්න මහත්තයාව මේ විදිහට පිළිගන්නත් හේතු දෙකක් ඇති. ඔව් ජනතාවගේ ප්‍රසාදය සහ අප්‍රසාදය අතර ගැටලුව මේ තමයි. ඉතින් ජනතාව පිළිගන්න ආකාරය දේශපාලඥයව දේශපාලන ප්‍රතිරූපය හැදී තිබෙන ආකාරය තමයි අපි දැක්කේ. කොහොමුණත් මේ කරුණු කාරණා ASCII තමයි දැන් අරගලය පැවැත්වුණා. අරගලයත් එක්ක දින ගණනාවක් දින 90කට එහා ගිය කාල සීමාවක් අපි දැක්කා. අරගල කරුවන්, විශ්වවිද්‍යාල සිසුන්, ඒ වගේම සිවිල් ක්‍රියාකාරීන්, මේ ආදී ආගමික නායකයන් මේ විවිධ පාර්ශ්ව වලින් තමයි මේ පීඩනය එල්ල කරනු ලැබුවේ. අරගලය සාර්ථක කරගන්නට නායකත්වය ලබා දුන්නේ. ඉතින් කොහොමුණත් දේශපාලන පක්ෂ කණ්ඩායම් මේ පසුපස හිටියා. ඔවුන්ගේ දායකත්වයක් ලබා දුන්නා. අපි ඊයේ දවසේ පිළිබඳව වාර්තා කළා. සියලුම දේශපාලන පක්ෂ කණ්ඩායම් වල සහාය ලැබෙන ආකාරය, විවිධ දේශපාලන පක්ෂ කණ්ඩායම් වල අදහස් අපි ඔබට ඉදිරිපත් කළා. ඒ වගේම දැන් ජනතාව බලාගෙන ඉන්නේ මේ අරගලය ඉවරයිද, එහෙම නැත්නම් තව දුරටත් යන්න සිද්ධ වෙයිද? දැන් මොකද්ද අපි ඉල්ලපු දේවල්, අපේ ප්‍රශ්න වලට උත්තර ටික ලැබෙයිද? මේ ආදී ප්‍රශ්න තමයි දැන් ගොනු වෙමින් තිබෙන. අද උදෑසන ඔබ හොයන්නේ දැන් මොකද්ද වෙන්නේ ඉස්සරහට? දැන් ඊළඟට දැන් ජනාධිපතිවරයා 13 වෙනිදා ඉල්ලා අස්සෙනවා. ආණ්ඩුව ගෙදර යන්න සූදානම් වෙලා ඉන්නවා. ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වුණා. ඉතින් දැන් ඊළඟ ආණ්ඩුව කවුද? කවුද අග්‍රාමාත්‍යවරයා? කොහොමද ජනාධිපතිවරයා තෝරාපත් කරගන්නේ? මේ ආදී ප්‍රශ්න රැසක් දැන් ඔබ හමුවේ අප හමුවේ තිබෙනවා. දේශපාලන පක්ෂත් විවිධ තැන්වල ඒකරාශී වෙමින් ඔවුන් සාකච්ඡා කරනවා. කුමක්ද ඉදිරියේ සිදු කරන්න කියලා. අපි නඩිත් මේ පිළිබඳව දේශපාලන නායකයන්ගෙන් විමසීමේදී තවමත් ඔවුන්ටත් නිශ්චිත ප්‍රකාශයක් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉදිරියේදී කුමක්ද සිදුවන්නේ, කොහෙද බහුතරය තියෙන්නේ, කවුද බහුතර කණ්ඩායම එකතු කරගෙන හදන්නේ, කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවක් ගොඩනගන්නේ කියලා. මේ ASCII අපි ඊයේ දැක්කා විපක්ෂ නායකවරයා හදිසියේ අසනීප තත්ත්වයක් නිසාවෙන් රෝහල්ගත වෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තිබුණා. ඊයේ දවසේදී කොමුණත් රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා විදිහට ඒ වෙලාවේ පක්ෂ නායකයන් කැඳෙව්වා. නමුත් විපක්ෂ නායකවරයා ප්‍රමුඛ කණ්ඩායම සඳහන් කරේ ඊනියා සාකච්ඡාවලට අපේ දායකත්වයෙන් නැහැ කියලා. ඊට පස්සේ කතානායකවරයා පක්ෂ නායකයන් කැඳවනවා. නඩිත් අපි දැක්කා හේදී ඔවුන් ඒකට සහභාගී වෙනවා කියලා සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක මරික්කාර් මන්ත්‍රීතුමා සඳහන් කර තිබෙනවා. ඔවුන් ඒ සාකච්ඡාවට සහභාගී වෙනවා කියලා. කොහොමුණත් පක්ෂ නායකයන් විවිධ අදහස් පළ කරා. ඊයේ දවසේදී ඔවුන්ගේ මතය පිළිබඳව අපිට දැන් තොරතුරු දකින්න පුළුවන්කම ලැබෙනවා. ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංස්කරණ කණ්ඩායම සඳහන් කරන්නේ වහාම පාර්ලිමේන්තුව කැඳවා සුදුසු අග්‍රාමාත්‍යවරයෙකු යටතේ නිශ්චිත කාල රාමුවක් තුළ එකඟ වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දායකත්වයෙන්
සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසයි. එසේ ක්‍රියා කිරීමෙන් රටේ ස්ථාවරත්වයක් ඇති කළ හැකි බවයි එම මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරන්නේ. වැරදි උපදෙස් නිසි වේලාවට තීරණ නොගැනීම ආදිය හේතුවෙන් අද වන විට අභාග්‍ය සම්පන්න ඉරණමකට මුහුණ දීමට සිදුව තිබෙනවා. වත්මන් පාලනය සම්බන්ධයෙන් බහුතර ජනතාවගේ විශ්වාසය බිඳ වැටී ඇති බැවින් විධායක ජනාධිපති දුහුරෙන් වහාම ඉවත් වේ. පාර්ලිමේන්තුවේ බහුතරයක් දිනාගත හැකි දූෂණ චෝදනා නොමැති පරිණත නායකයෙකුට එම අවස්ථාව සලසා දෙන ලෙසයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රතිසංස්කරණ කණ්ඩායම සඳහන් කරන්නේ. ඩලස් අලහප්පෙරුම, චන්න ජයසුමන, නාලික ගොඩහේවා, චරිත හේරත්, උදයන කිරිඳිගොඩ, KPS කුමාරසිරි, ලලිත් එල්ලාවල, සුදත් මංගල, උපුල් ගලප්පත්තේ, වසන්ත යාපා බණ්ඩාර, කරුණාදාස කොඩිතුවක්කු, ගුණපාල රත්නසේකර, අකිල සාලිය එල්ලාවල, උදේකාන්ත ගුණතිලක, ඩිලාන් පෙරේරා සහ තිලක් රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම ප්‍රතිසංස්කරණ කණ්ඩායම වෙනුවෙන් පෙනී සිටිනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ඊනියා සාකච්ඡා නතර කර වහාම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි. දැනට අනීතිකව අගමැතිකම් කරන රනිල් වික්‍රමසිංහ මහතා කැඳවන සාකච්ඡාවලට සමග ජනබලවේගයේ සහභාගී නොවන බව සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරනවා. ජනතා විරෝධය මධ්‍යයේ රාජපක්ෂවරුන් නැවතු දේශපාලන කරලියට රැගෙන විත් ඔවුන් සුරක්ෂිත කළේත් අරගලිය පාවා දීමට කටයුතු කළේත් වත්මන් අග්‍රාමාත්‍යවරයා වන අතර මෙම අර්බුදයේ ඔහුද විත්තිකරුවෙකු වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුවේ රැකවලුන් සහ දොරටුපාලකීන් සමග රටේ අනාගතය පිළිබඳ සාකච්ඡා කිරීමට තමන්ට අවශ්‍ය නැති බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. කෙසේ වෙතත් අද පස්වරුවේ පැවැත් වූ පක්ෂ නායක රැස්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. රවුෆ් හකීම්, මනෝ ගණේෂන් සහ අතුරුලිය රතන හිමි ඇතුළු පක්ෂ නායකයින් කිහිප දෙනෙකු පක්ෂ නායක රැස්වීම සඳහා එක්ව සිටි අතර අනිකුත් පක්ෂ නායකයින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම සාකච්ඡාවට එක් වුණා. මෙහිදී සියලුම පක්ෂ නායකයින්ගේ යෝජනාව වූයේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා එම දුහරවලින් වහාම ඉල්ලා අස්විය යුතු බවයි. කෙසේ වෙතත් සර්වපාක්ෂික රජයක් බිහි කරන්නේ නම් තමන් අග්‍රාමාත්‍ය දුහුරෙන් ඉවත්වීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා. මම ජනාධිපතිතුමා යෝජනා කරේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඇති කරන්න. අද මේ රටේ ඉන්ධන ප්‍රශ්න තියෙනවා, ඒ වගේම ආහාර හිඟයක් තියෙනවා. මේ සඳහා ආහාර වැඩසටහනේ ප්‍රධානීය ලංකාවට එනවා. IMF සංවිධානයේ සමග වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ඉවත් වුණාම වෙන ආණ්ඩුවක් අපි පත් කරන්න උවමනයි. රටේ ආණ්ඩුවක් නැතුව මේ අවස්ථාවේදී ගෙනියන එක වැරද්දක්. අද පස්වරුවේ රැස් වූ පක්ෂ නායක රැස්වීමේදී ගත් තීරණ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා හැකි ඉක්මනින් එම දුරවලින් ඉල්ලා අස්විය යුතු බවටයි මෙහිදී තීරණය කෙරුණේ. එමෙන්ම වැඩබලන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා දින 7ක් තුළ පාර්ලිමේන්තුව කැඳවා පොදු එකඟතාවයකින් තීරණයක් ගත යුතුයි. එම ජනාධිපතිවරයා යටතේ වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සර්වපාක්ෂික මහජන නියෝජිතයින්ගේ එකඟතාවට අනුව නව අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ අන්තර්වාර රජයක් පිහිටුවා ගැනීමටද මෙහිදී යෝජනා වුණා. ඉන් අනතුරුව නිශ්චිත කාලයක් තුළ මැතිවරණයක් කැඳවා ජනතාවට නව පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමටද අවස්ථාව ලබා දීමට පක්ෂ නායකයින් තීරණය කර තිබෙනවා. මීට අමතරව අග්‍රාමාත්‍යවරයා විකල්ප යෝජනා 3ක් ඉදිරිපත් කර තිබෙනවා. එනම් ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්වී අග්‍රාමාත්‍යවරයා වැඩ බලන ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බව එහි එක් යෝජනාවක්. එසේ පත්වී සියලු පක්ෂ ඒකරාශී කර ගනිමින් නව අග්‍රාමාත්‍යවරයෙකු ප්‍රමුඛ අන්තර්වාර රජයක් පිහිටුවීම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා යන දෙදෙනාම ඉවත් වී පාර්ලිමේන්තුව තුළින් නියෝජිතයෙකු වැඩ බලන ජනාධිපති දුහුරයට පත්කොට අනතුරුව සර්වපාක්ෂික එකඟතාවයකින් නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීම, අන්තර්වාර රජයක් පිහිටුවා ගැනීම සහ නිශ්චිත කාලයක් තුළ නව රජයක් පිහිටුවා ගැනීමට අවස්ථාව ලබා දීම අනෙක් විකල්ප යෝජනා වනවා. එතමයි ඊයේ අවසානයේදී ඉදිරිපත් වෙච්ච යෝජනා. පක්ෂ නායකයන් එකමුතුව ගත්ත තීරණ තීන්දුව පක්ෂ නායක රැස්වීමෙන් පස්සේ මේ පිළිබඳව සඳහන් කළ අතරේ දැන් බොහෝ දෙනෙක් බලාගෙන හිටියා. දැන් අග්‍රාමාත්‍යතුමන් සඳහන් කළා එතුමා ඉල්ලා අස්වන ආකාරය පිළිබඳව විශේෂයෙන් රටේ රජයක් තියෙන්න ඕනේ කටයුතු පවත්වගෙන යන්න. ඔය අතරේදී ජනාධිපතිතුමාගේ මතය මොකක්ද? එතුමාට ඉල්ලා අස්වන කියලා තමයි මේ විරෝධතා පැවැත්වුනේ මූලික වශයෙන්ම. අනතුරු අගමැතිතුමාටත් ඉල්ලා අස්වනකෝ. හැබැයි ජනාධිපතිතුමාගේ පාර්ශවයෙන් ප්‍රකාශයක් සඳහන් වෙලා තිබෙන්නේ නැහැ. ඒ ප්‍රකාශය අවසානයේ ඊයේ දවසේ රාත්‍රියේ කතානායකතුමන් දැනුම් දෙනවා. අපි බලමු එතුමා මොකද කියන්නේ කියලා. අද දින පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් අනතුරුව ගත් එකඟතාවයේ අනුව මා විසින් එම
තීරණය ජනාධිපතිතුමා වෙත පෞද්ගලිකව දන්වන ලදී. ඔහු විසින් එම තීරණය ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පළ කර. නමුත් සාමකාමීව පාලනය බාර දීමේ අවශ්‍යතාවය නිසා ඔහුගේ ඉල්ලා අස්වීම 13 වන බදාදා දින සිදු කරන බව රටට දන්වන ලෙස මා වෙත දැනුම් දුන්නා. එබැවින් තවදුරටත් රටේ නොසන්සුන්තාවයක් ඇති කර කිරීමට අවශ්‍ය නොවන බැවින් සාමකාමීව පාලනය බාරගත හැකි වන පරිදි රට සංසුන්ව තැබීමට ඔබ සියලු දෙනාගේම සහයෝගය රට වෙනුවෙන් හා අපේ රටේ ජාතිය අනාගතය වෙනුවෙන් ලබා දෙන ලෙස ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ වන විට ගරු රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික නිවසට ගිනි තබා විනාශ කර ඇති අතර ඇතැම් පිරිස් ප්‍රචණ්ඩත්වයේ මුදා හැරීමට කටයුතු කර ඇත. එබැවින් තවදුරටත් එම ක්‍රියාවලට මැදිහත් වී නොවී සාමකාමීව නිවෙස් වලට විසිර යන ලෙස සියලු දෙනාගේම වගකීමෙන් යුක්තව ඉල්ලා සිටිමි. ඒ තමයි කතානායක මහින්ද ආපාබේවර්ධන මහතා ජනාධිපතිවරයා සඳහන් කළ කාරණය ඔහුගේ ඉල්ලා අස්වීම පිළිබඳව 13 වෙනිදා පාලනය බාර දෙනවා ඊටාම සාමකාමීව බාර දෙන සූදානම් කියලා තමයි ජනාධිපතිවරයා සඳහන් කර තිබුණේ. ඒ කාරණය මහින්ද ආපාබේවර්ධන මහතා රට හමුවේ තැබුවේ. ඉතින් එහිදී ඔහු සඳහන් කළ කාරණයත් එක්ක ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් කුමක්ද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව රට දැනුවත් වුණා. බලාගෙන හිටියා ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවාද එහෙම නැත්නම් මොකද්ද ඊළඟට සිද්ධ වෙන්නේ කියන කාරණයත් එක්ක. දැන් පක්ෂ නායකයන්ගේ අදහස් අපිට ලැබුණා. පක්ෂ නායකයන් කුමක්ද ඉදිරියේදී සිදු කරන සූදානම් වන්නේ කියලා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය අපිට අහන්න ලැබුණා. දැන් අපි දැක්කා මේ කරුණු කාරණාසේදී ජාතික ජනබලවේගයේ නායකතුමා එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාත් අදහස් ප්‍රකාශ කර තිබුණා. ඔවුන් වැදගත් පාර්ශ්වයක් බවට පත් වුණා මේ කාරණේදී අරගල කරුවන් සමග දිගින් දිගටම රැඳී සිටිමින් ඒ වගේම අනිකුත් සිවිල් ක්‍රියාකාරීන් හමු වෙමින් සාකච්ඡා කරමින් මේ අරගලයට ඔවුන්ගේ පාර්ශ්වයෙන් නායකත්වය ලබා දෙන ආකාරයකුත් අපි දැක්කා. එතුමාර මේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වුණ නැහැ, Zoom තාක්ෂණයෙන්වත් සහභාගී වුණ නැහැ සමීරයේ දවසේ. අපි දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා එතුමාගේ පාර්ශවයත් මේ සම්බන්ධ වුණේ නැහැ. හැබැයි මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එතුමාගේ සන්දානයේ නියෝජනය කරන විපක්ෂ සන්දානයේ නියෝජනය කරන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එකතු වුණා පක්ෂ නායකයෝ විදිහට. හැබැයි සමගි ජන බලවේගයේ පාර්ශවයෙන්වත් ජාතික ජන බලවේගයේ පාර්ශවයෙන්වත් පක්ෂ නායක රැස්වීමට සහභාගී වුණේ නැහැ. ඒ නිසාම අනුර කුමාර දිසානායක මහත්මයා දක්වන අදහස් බොහොම වැදගත්. එතුමා මොන වගේ කතාවක්ද කියන සමීර මේ පිළිබඳ අදහස් පළ කළා එතුමා ඊ දවසේ. ඔව් අපිට පුළුවන් නජිත් ඒ පිළිබඳව දැන් බලන්න අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ කාරණය. ජනාධිපතිවරයාට තමන්ගේ බලය දාලා යන්න සිද්ධ වුණා. එහෙත් තාමත් ඔවුන් නිල වශයෙන් මේ බලය අත්තරන බව ප්‍රකාශයට පත් කළා නැහැ. ඒ නිසා අපි ගෝඨාභය රාජපක්ෂටත් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවටත් වහාම ඉල්ලා සිටිය යුතුයි. මේ ජයග්‍රහණ ස්ථීර ජයග්‍රහණයක් බවට පත් කරගන්න නම් මේ පොදු ජනතාවගේ අරගලයේ සැබෑ හරය අපි තේරුම් ගත යුතුයි. ඒ ගෝඨාභය එළවීම රනිල් ප්‍රමුඛ ආණ්ඩුවේ එළවීම පමණක් කේන්ද්‍ර කරගත් වරගලයක් නෙවෙයි. ඒ නිසා පොදු ජනතාවගේ අභිලාෂයක් තිබෙනවා මේට වඩා සංවර්ධනාත්මක ආර්ථික උපාය මාර්ගයට අපේ රට අවතීර්ණ කළ යුතුයි කියලා. අන්නේ අභිලාෂ ඉටු කරන බව අප ඔබට සාතික කරනවා. මේ සටන මෙතනින් නතර වෙන්න ඉඩ නොදී. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය ජනතාවට උඩින් ඉන්න දේශපාලනයක් වෙනුවට ජනතාවත් එක්ක බද්ධ වුණු දේශපාලනයක් අපේ රට අවශ්‍යයි. එවැනි ආණ්ඩුකරණයක් අපේ රට අවශ්‍යයි. ඒ නිසා ජනතාවගේ සාධාරණ ඉල්ලීමක් තිබුණා මේ වංචා කළ දේපල පවරාගත යුතුයි කියලා. ඒ වගේම අපේ රටේ නීති විධානයේ ආධිපත්‍ය තහවුරු කළ යුතු තිබෙනවා. හැම කෙනාටම සාධාරණ නීතියක් තියෙන රටක් අවශ්‍යයි. අන්නේ රට ගොඩනැගීම සඳහා ජනතා අභිලාෂයන් මෙම සටන තුල ගැබ්වී තිබුණා. ජනතාවගේ ඇත්ත ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් නියෝජනය කරන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අවශ්‍ය බව හැමදාමත් මේ රටේ ජනතාව පෙනී සිටියි. මේ හැම දෙනාගේම අභිලාෂයන් මේ රට යහපත් රටක් යහපත් දේශයක් බවට පත් කිරීම. අන්නේ ඒ වෙනුවෙන් වූ අරගලය අපි දියත් කළ යුතුයි. එනිසා ගෝඨාභය ඉවත් කිරීමෙන් රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමෙන් ඒහා බැඳුණු ආණ්ඩු ඉවත් කිරීමෙන් පමණක් ජනතා අභිලාෂයන් සම්පූර්ණ වෙන්නේ නැහැ. එනිසා අද අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් වැදගත් සම්දිස්ථානයක්. විශාල ලේවැගිරීමකින් තොරව පොදු ජනතාවගේ මෙම සටන ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ලෙස ජයග්‍රහණය කරලා තිබෙනවා. එනිසා අපි මේ සටනේ සැබෑ හරය අපේ රට තුල මල්පල් ගැනීම සඳහා අපේ රට තුල ස්ථාපිත කිරීම සඳහා ජාතික ජනබලවේගය විදිහට අපි අපේ කාර්යභාරයන් අපි ඉස්සරහට කරන්න සූදානම්. ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයා ඇතුළු ආණ්ඩුවත් වහාම ඉල්ලා සිටිය යුතුයි. අගමැති රනිල් වික්‍රමසිංහ තවත් උත්සාහ කරන විවිධ වක්‍ර පාරවල් වලින් නැවත බලය රැඳී ඉන්න. හැබැයි ඕ ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් මේ ආණ්ඩුව බලය රැඳී ඉන්න දරන සෑම උත්සාහයක්ම නැවත අපේ රටේ වියුල් තත්ත්වයක් නිර්මාණය කරනවා. ඒ නිසා අපේ රටේ එවැනි වියුල් තත්ත්වයක් නිර්මාණය වීමට තවදුරටත් ඉඩ ලබා නොදිය යුතුයි.
නඩිත් දැන් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළ කාරණය ඔහු සඳහන් කරේ ජනාධිපතිවරයා ඉවත් යුතුයි. අපි මීට පෙර රූපරාමු වලින් පෙන්වුවා කතානායකවරයා නිවේදනය කරනවා ජනාධිපතිවරයා ඉල්ලාස් වෙන දවස් සඳහන් කළා. සාමකාමී අරගලයක් ලේ වැගිරීම් වලින් තොරව ලබාගත්තු ජයග්‍රහණයක් කියලා තමයි අනුර කුමාර දිසානායක මහතා සඳහන් කරේ. එහෙම කිව්වට සමීර මේ ලේ වැගිරීම් වලින් තොරව දිනාගත් අරගලයක් කියලා අපි දැක්කා ජාතික රෝහලේ තොරතුරු වාර්තා සනාථ කරනවා. 40කට ආසන්න පිරිසක් තුවාල ලැබලා තියෙනවා වෙඩි ප්‍රහාර වලට ලක් වෙලා. වෙඩි තියන්න නැහැ කිව්වට අහසට වෙඩි තියනවා කිව්වට ඒ වෙඩි වැදිලා තියෙනවා සාමාන්‍ය ජනතාවට. ඒක තමයි ඛේදනීය තත්වය. ඒ පිරිස රෝහල්ගත වෙලා ඉන්නේ. අතර මාධ්‍යවේදීන් 6 දෙනෙක් ඉන්නවා. මේ 40කට ආසන්න පිරිසේ පොලිස් නිලධාරීන් ඉන්නවා. සාමාන්‍ය මහ ජනතාව අතරින් දෙදෙනෙකුගේ තත්වයේ බරපතලයි කියලා ජාතික රෝහල් වාර්තා සඳහන් කරන උන්ගේ එක් අයෙකුට හිසට පහර දීලා තියෙන බැටන් පොල්ලකින් තවත් අයෙකුගේ හිසකට වැදිලා තියෙනවා උණ්ඩයක්. මේ සියල්ල බරපතල තත්වයන්. ලේ වැගිරීමකින් තොරව දිනාගත්ත දෙයක් නම් නෙවෙයි. ලේ වැගිරීම සිද්ධ වුණා ඊයේ දවසේ. ඒ පීඩනයට ඒ පීඩාවට ජනතාව ලක් වෙලා හිටියා. ඔය අතරේදී දැන් එතුමා කියනවා බොහොම වැදගත් කරුණු කාරණා ටිකක් ජනතාව සමග බද්ධ වෙච්ච රටේ ආර්ථිකය ඉස්සරහට ගෙනියන වැඩපිළිවෙලක් අවශ්‍යයි. එතුමන්ලා ඇතුළු පිරිස මේ බලය ගන්න සූදානම් සහ මේ විශේෂයෙන් මේ වගකීම ගන්න සූදානම් කියලා පහුගිය දින කිහිපෙම සඳහන් කළා. අපි විශ්වාස කරනවා සාකච්ඡාවලින් මේ සියල්ල තීරණය වෙයි. අවසානයේදී පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් යුතුව ඒ පාලන තන්ත්‍රය ඉදිරියේදී නිර්මාණය කරගනී කියලා අපිට විශ්වාසයක් තියෙනවා. සමීර තව බොහෝ තොරතුරු අපිට කියන්න තියෙනවා. ජාතික පුවත්පත් තවත් තොරතුරු වාර්තා කරනවා. අපි සූදානම් මේ සියල්ල ඔබට විරාමයක් අරගෙන බොහොම පැහැදිලිව කියන්න. විරාමයෙන් අනතුරුව නැවතත් සතියක පත්තරමේන්තුව සමග අපි අද පත්තරමේන්තුවේ බොහෝ වැඩ ඉඩකඩක් වෙන් කරගත්ත නඩිත් ඊයේ දවසේ ඇති වූ තත්ත්වය අරගලයේ සම්බන්ධව තොරතුරු වාර්තා කරන්න යාවත් කාලීන තොරතුරු සමග දැන් අපි ජාතික පුවත්පත්වල වාර්තා වී තිබෙන තොරතුරු තියෙනවා බොහොමයක්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ සියලු අරගල නිමාවට පත් වෙනවාද? එහෙම නැත්නම් අපේ පෝලින් ටික කොහොමද ඉවර කරගන්නේ? ගෑස් ටික හරියට ලබා ගන්නේ? ඉන්ධන ටික ලබා ගන්නේ? භූමි තෙල් ටික ලබා ගන්නේ? ප්‍රධාන කාරණා මේ ටික පොහොර ටික කොහොමද අපිට ලැබෙන්නේ කියන කාරණේ පිළිබඳවයි තොරතුරු වාර්තා කරන්න තියෙන්නේ. ඒ කෙසේ නමුත් අපිට ජාතික පුවත්පත්වල වාර්තා කර තිබෙනවා තවත් කොටසක් අරගලයේ නඩිත් අපි අද ජාතික පුවත්පත්වලට ඇවිල්ලා තියෙන තොරතුරු පිළිබඳව අවධානය යොමු කරමු. සාමාන්‍යයෙන් හිරිද දවසේ ජාතික පුවත්පත් නිකුත් කරන්නේ සිකුරාදා දවසේ. මේ නිසා වැඩි පුවත්පත් ප්‍රමාණයක ඊයේ දවසේ ඇතිවෙච්ච සිදුවීම් මාලාව මුද්‍රණය වෙලා නැහැ. ඒ තොරතුරු අන්තර්ගත වෙලා නැහැ. හැබැයි සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ අද ප්‍රධාන පිටුවේ ප්‍රධාන ඡායාරූපය වාර්තා කරන්නේ ඊයේ දවසේ සිදුවීම් පිළිබඳව. සිලොන් ටුඩේ පුවත්පතත් වාර්තා කරනවා show of strength, මේ ශක්තිය පෙන්වන අවස්ථාවක්. මේ බලන්න අරගල භූමියට පැමිණෙන විශාල පිරිසක් මේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ. අතරදී සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයට අපි යන්. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ ප්‍රධාන ඡායාරූපයේ මේ විදිහට කියන්නේ protesters occupy the presidential secretariat after breaching the police cordon and barricades yesterday. ඊයේ දවසේ පොලිස් මාර්ග බාධක බිඳගෙන මේ බාධක පොලිස් ආරක්ෂාව බිඳගෙන බොහෝ පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වුණු දර්ශන මේ ඡායාරූපයකට හසු කරගන්නට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ සුලෝචන ගමගේ අපේ මාධ්‍යවේදියාට හැකියාව ලැබිලා තියෙනවා. ඒ ඡායාරූපයේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉන්නවා ඔබට පේනවා. ඒ අතරදී අද සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන සිරස්තලේ වාර්තා කරන්නෙත් මේ කාරණාව පිළිබඳව consensus reached on all party government සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවන්න දැන් මේ වෙනකොට අවශ්‍ය සියල්ල සූදානම් කෙරෙමින් පවතිනවා. president to abide by the party leaders decision. මේ ජනාධිපතිතුමන් පක්ෂ නායකයන්ගේ තීරණයට එකඟ බව ඊයේ දවසේ දැනුම් දීමක් කළා කියලා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ විදිහට තොරතුරු එද්දී නජි දැන් දේශපාලඥයා පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. සමහරු රටෙන් පැන ගන්නවාද, රටින් පැනලා යනවාද? දැන් ඔවුන්ගේ යම් යම් තිබුණු ක්‍රියාකාරකම් නිසාවෙන් රටේ ඉන්න බැරි තත්ත්වයක් උදා වෙලාද තියෙන්නේ ඔවුන්ට. ඔවුන්ගේ
යම් යම් කරුණු කාරණා එළියට එමින් තිබෙනවා. සිදු අමාත්‍යාංශවල සිදු වැරදි අමාත්‍යාංශවල සිදු වැරදි වලට Tamanගේ ලබා දුණු දායකත්වය මේ සියල්ල එළියට එමින් තිබෙන කාලවකවානුවක්. දැන් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ප්‍රධාන සිරස්තලයක් අරගෙන එනවා. දේශපාලඥයන් 200ක් රටපණී ප්‍රශ්නාර්ථිකුත් එක්ක තියෙන්නේ. ගමන් බලපත්‍රات සූදානම් කළා. සුජිත් හේවා ජූලිගේ ලියන වාර්තාව අද දවසේදී ජනතාවගෙන් එල්ල වෙන විවිධ විරෝධතා සහ වෙනත් විවිධාකාර ගැටලු හේතුවෙන් දේශපාලනය ගැන කලකිරුණු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලඥයන් 200කට ආසන්න පිරිසක් මෙරට අතහැර විදේශයන්හි පදිංචියට යාමට සූදානම් වෙමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවා. මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් ඒ සඳහා සූදානමක් ලෙස සිය රාජ්‍ය තාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍ර පවා පසුගිය දිනවල අලුත් කරවාගෙන ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් සඳහන් වෙනවලු. සමහර මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් සිය පක්ෂ නායකයන් සහ ළඟම හිතවතුන් දැනුවත් කර ඇතැයි දැනගන්නට ලැබී තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. පවතින අර්බුදයේ හේතුවෙන් ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන් විශාල පිරිසක් විදේශයන්හි පදිංචියට දැනටමත් ගොස් ඇතැයි වාර්තා වෙනවා. දැන් දේශපාලඥයෝ ටික කොහොම හරි නජිත් රට පැන ගන්නේ. හැබැයි ඔවුන් එක්ක හිටපු ඔවුන්ගේ දේශපාලනයට සහයෝගය දක්වපු අනිත් කණ්ඩායමට මොකද්ද වෙන්නේ? Tamanගේ නායකයා අතවැසියෝ. ඒගොල්ලෝ රට දාලා යනවා. දැන් අර පිරිසට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මොකද මේ කට්ටිය ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ සියල්ල කරන්නේ නැත්තේ. මේ හදිසියේ රට පනින්නේ අර්බුදයක් රටේ තිබෙනවා. Tamanගේ මහජන නියෝජිතයා හැටියට Tamanගේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න ඕනේ. එහෙම වෙලාවක තමයි මේ කණ්ඩායමක් රට දාලා යන්න සූදානම් වෙනවා කියන්නේ. Taman රට වෙනුවෙන් සේවය කරන්න ආවේ කියලා තමයි වේදිකාවල කෑමොර දුන්නේ, කෑ ගැහුවේ. අපි ඉන්නවා ඔබත් එක්ක කියලා. දැන් ප්‍රශ්නයක් ආපු වෙලාවේ පැනලා යන්නද මේ හදන්නේ. අපි දැක්ක නදිත් ඊයේ දවසේදීත් එහෙම කණ්ඩායමක් මේ අරගලේ අතරතුරේදී හිමීට යන ආකාරය. එහෙම ඊයේ දවසේ දර්ශන පෙළක් සමාජ මාධ්‍යයට නිකුත් කළ තිබා. දැන් ඡන්දය ඉල්ලනකොට නම් එන්නේ දිවි හිමියෙන් අපි රට සුරකින්නවා. ජනතාව තමයි අපේ එකම පිහිට වෙන්නේ. ජනතාව වෙනුවෙන් අපි පිහිට වෙනවා. මේ නොයෙකුත් දේවල් කියාගෙන දේශපාලනඥයෝ වෙන්නේ ඡන්ද ගන්නකොට. හැබැයි බලන්න 200ක් දැන් රට යන්න සූදානමින් ඉන්නවා කියලා තොරතුරු වාර්තා වෙනවා. ඇතැම් පිරිස් ගිහිල්ලා කියලාත් වාර්තා වෙනවා. ඊයේ දවසේ අපි දැක්කා කොළඹ වරායේ කිසියම් ආකාරයක නිකන් හදිසි තත්වයක් වගේ ගමන් මළු කිහිපයක් නාවික හමුදාවේ නෞකාවකට පටවනවා. හාබර් මාස්ටර්වරයාකින් මේ පිළිබඳ විමසුවා. ඇතැම් මාධ්‍යවේදීන් හාබර් මාස්ටර්වරයා තහවුරු කළා පිරිසක් පිටව ගිය බව, බඩු භාණ්ඩ රැගෙන ගිය බව. නමුත් ඔහු තහවුරු කළේ නැහැ කවුරුන්ද, ප්‍රභූවරයෙක්ද කවුරුන්ද කියන වගේ. ඊයේ දවසේ අපි දැක්ක සමාජ මාධ්‍යයට කොළඹ වරායේ මේ දර්ශන නිකුත් වෙලා තියෙනවා. මේ අපි දකින දර්ශන හියේ විශේෂයෙන්ම නාවික හමුදාවේ මේ නෞකාවට ගජබා නෞකාවට මේ බාණ්ඩ ගමන් මළු කිහිපයක් පටවන ආකාරය අපි දැක්ක කොළඹ වරායේ මේ සේවකයන් කිහිප දෙනෙකු පටිගත කරපු දර්ශන උන්ගේ ජංගම දුරකථන වලින්. දැන් අර රටේ සාමාන්‍යයෙන් අපි දන්නවා ජනතාවගෙන් බේරිලා පලා යන්නට කිසිවෙකුටත් හැකියාවක් නැහැ. කෙසේවෙතත් මේ ප්‍රභූවරයා හෝ ප්‍රභූවරිය හෝ අදාළ පුද්ගලයන් පිළිබඳව තොරතුරු තවමත් සනාථ කරන්නේ නැහැ. ඒ පිළිබඳව දර්ශන පවා නිකුත් වෙලා නැහැ. කවුරුන්ද මේ නෞකාවට ගොඩ වුණේ නැත්නම් මේ බඩු භාණ්ඩ විතරක්ද අරගෙන යන්නේ කියලා මේ බලන ටග් යාත්‍රාවක් මගින් නෞකාව ඈත දියමට රැගෙන යන ආකාරයේ අනතුරු තමයි මේ දැවැන්ත නෞකා දියත් කරන්න හැකියාව තියෙන්නේ. නාවික හමුදාව සතු විශාල නෞකාවක් අජවා නෞකාව. ඉතින් මේ නෞකාවෙන් ගියේ කවුද පිළිබඳව දැන් ඉදිරියේදී තොරතුරු හෙළි වෙයි කියලා අපි විශ්වාස කරනවා. මේ කොළඹ වරායේ ඊයේ දවසේ දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබුණේ. ඔව් නජිත් දැන් අපි දැක්කා මේ නෞකාවෙන් පිට වෙනවා වගේම තවත් ගුවනිනුත් කවුරුන් හෝ ප්‍රභූවරුන් පිට වුණාද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා. සමාජ මාධ්‍ය ජාලයේ ඊයේ දවසේදී මේ පිළිබඳව තොරතුරු වාර්තා කරා. ඉතින් අපිට පුළුවන්කම ලැබෙනවා දැන් ගුවනින් යන දර්ශන කීපයකුත් සමාජ මාධ්‍ය ජාලවල තිබුණා. අපි ඊයේ දවසේදී මේ පිළිබඳව ඔබට රූපරාමු ඉදිරිපත් කළා. ඒ පිළිබඳවත් දැන් දකින්න පුළුවන්කම ලැබෙනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ අපි දැක්ක අධිවේගී මාර්ගයේ ගමන් ගන්න වාහනයක ඉඳපු පිරිසකගේ ජංගම දුරකථනවල පටිගත වෙලා තිබ්බ ප්‍රභූ වාහන කිහිපයක් අධිවේගී මාර්ගයේ ගමන් කරනවා. මේ එම වාහන කටුනායක ගුවන්තොටුපළ ඇතුළටම පැමිණ කිසියම් ආකාරයකට ගුවන් යානයක් අසලට පැමිණ
ප්‍රභූවරයෙකු ඒ ගුවන් යානයකට ගොඩවන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් තමයි සමාජ මාධ්‍යවල සංසරණය වෙන්නේ. මේ පුද්ගලයා කවුරුන්ද ඒ පිළිබඳව තවමත් නිශ්චිත වශයෙන් තහවුරු කරගන්න හැකියාවක් නැහැ. කෙසේ වෙතත් ප්‍රභූවරයෙක් වන්නට පුළුවන් හේතුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ඇතුළට මේ ආකාරයට ආරක්ෂාව සහිතව පැමිණීමට හැකියාවක් තිබෙන්නේ විශේෂිත ප්‍රභූ පුද්ගලයෙකුට පමණයි. නැත්නම් අපි දන්නවා සාමාන්‍ය කෙනෙකුට ඒ ආකාරයේ ඉඩ ප්‍රස්තාවක් ලැබෙන්නේ නැහැ. මේ ගුවන් යානයක් වෙත ගමන් කරන ආකාරයේ ප්‍රභූ වාහන පෙළක් ආරක්ෂාවද සහිතව මේ පුද්ගලයා කවුරුන්ද? මේ ප්‍රභූවරයා කවුරුන්ද කියන වග තවමත් සනාථ වෙන්නේ නැහැ. ඒ පිළිබඳවත් ඉදිරියේදී තොරතුරු වාර්තා වෙයි කියලා අපි විශ්වාස කරන හේතුව දැන් හැමෝම අතේ ජංගම දුරකථන තියෙනවා. ගුවන්තොටුපළේ සේවකයන් ඒ නිලධාරීන් අත පවා ජංගම දුරකථන තියෙනවා. ඉතින් මේ දේවල් ජංගම දුරකථනවල පටිගත වෙනවා. ඒ තොරතුරු ඉන් අනතුරුව සමාජ මාධ්‍යයටත් නිකුත් වෙනවා. සමාජ මාධ්‍යයේ දර්ශන අපි ඔබට පෙන්වුවේ ඊයේ දවසේ නිකුත් වෙලා තිබුණේ මේ දර්ශන. ඕනජිත් අපි ඊළඟට තවත් ප්‍රවෘත්ති ගණනාවක් අද දවසේදී වාර්තා කර තිබුණා. විපක්ෂ නායකවරයා පිළිබඳව තොරතුරු අද දවසේදී වාර්තා කරනවා. අපිට ඒ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත විපක්ෂ නායකතුමන් ගැන කියන්නේ ඊයේ දවසේ අපි දැක්කා නිවුස් ඇලර්ට් නැත්නම් ප්‍රවෘත්ති කෙටි පණිවිඩ ලැබෙනවා. සජිත් ප්‍රේමදාස මහත්මයා හදිසි අසනීප වුණා රෝගාතුරුණා කියලා සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියන එතුමට වෛරස් උන හැදිලා වෛරල් ෆ්ලූ එක හැදිලා රෝහල් ගත කරලා තියෙන පෞද්ගලික ලෝහරකට සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත කියන්නේ ඔපොසිෂන් ලීඩර් හොස්පිටලයිස්ඩ් කියලා මේ විදිහට අද වාර්තා කරන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා වෛරස් උන රෝගයේ හේතුවෙන් රෝහල් ගත කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රජිත් වන්තුම් බණ්ඩාර මහත්මයා ඊයේ දවසේ තහවුරු කළා කියලා අද සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. එතුමත් ඉතින් බලන්නකො ඊයේ දවසේම අසනීප වෙලා කොහොම වුණත් රෝහල්ගත කළා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත. ඔව් නඩි දැන් අපි ඒ සඳහන් කරේ පවතින තත්ත්වය පිළිබඳව තොරතුරු අපිට දිගින් දිගටම වාර්තා වුණා. මේ දේශපාලඥයෝ රටින් පැනලා යනවා කියලා මේක පක්ෂ විපක්ෂ දෙගොල්ලොන්ටම අදාළයි කියලා තමයි පුවත්පතත් වාර්තා කළා. දැන් අපි ඊළඟ කාරණේ තමයි රටේ ඇති වූ ප්‍රශ්නය තෙල් නැතිවීම, තෙල් අර්බුදය, ඉන්ධන හිඟවීම, තෙල් පෝලිම් වල දින ගණන් රැඳී සිටීමට සිදුවීම, භූමි තෙල් ටික අහිමි වීම, මේ ආදී ප්‍රශ්න රැසකින් මිනිස්සු පීඩා විඳා ගෑස් ටික නැහැ, උයාගෙන කන්න විදිහක් නැහැ. ඉතින් මේ ප්‍රශ්න ටිකට උත්තර ඉල්ලලා තමයි මේ පීඩනය දිගින් දිගටම ආවේ. ආණ්ඩුවට බල කරා මේවට විසඳුම් ලබා දෙන්න කියලා. නමුත් නිසියාකාර විසඳුමක් ක්‍රමවේදයක් හදාගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා තමයි ජන පීඩනය දිනෙන් දින උත්සන්න වෙන්න ගත්තේ. ඒ උත්සන්න වීමේ ප්‍රතිඵල දැන් භුක්ති විඳිමින් සිටිනවා. ඉතින් දැන් කොහොම වුණත් තවදුරටත් මේ පෙට්‍රල් හිඟේ තියෙයිද කියන ප්‍රශ්නය තියෙනවා. දේශය අද වාර්තා කරනවා මේ කාරණය පිළිබඳව. පෙට්‍රල් හිඟය උග්‍රයි, ලබන සතියේ ඉබේම රට වැසෙයි කියලා තමයි ඔවුන් වාර්තා කර තිබෙන්නේ. රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්ට සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ලබන සතියේ ඉබේම රට වැසී යනු ඇතැයි වාර්තා වෙනවලු. බරපතල කාරණයක්. දැනටම සෞඛ්‍ය සේවකයන්, දුම්රිය සේවකයන්, බැංකු සේවකයන්, ජල සම්පාදන සේවකයන්, ලංගම සහ පෞද්ගලික බස් සංගම් ආදී සමාජයේ ශ්‍රේෂ්ඨ රැසක් තමන්ගේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා පෙට්‍රල් සහ ඩීසල් නොලැබේ නම් සේවයට වාර්තා කළ නොහැකි බව දන්වා තිබෙනවා ආයතන ප්‍රධානීන්ට. ඒ අනුව රජයේ කාර්යාල බොහෝමයක් දැනට අර්ධ වශයෙන් වැසී ඇති අතර පාසල් සහ විශ්වවිද්‍යාල කටයුතුද අඩාල වී තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ලබන 15 වනදාට පෙර ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් මෙරට ළඟා වුණු ඇතැයි කණ්ඩ තෙල් අමාත්‍යාංශයේ විශ්වාසය පළ කරනවා. දැනට සති 3කට ආසන්න කාලයක් කණ්ඩ තෙල් සංස්ථා පිරවුම්හල් 1200කට පමණ පෙට්‍රල් ලැබී නැත. යම් ප්‍රමාණයකට දෛනිකව පෙට්‍රල් ලැබෙන්නේ ලංකා IOC ඉන්ධනහල් 220න් කොටසකට පමණයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. අර්බුදයක් මේ අර්බුදය දිගින් දිගටම යනවා කියලා තමයි පුවත්පත වාර්තා කරන්නේ. පෙට්‍රල් හිඟය ඉදිරි සතිය තුල අපිට පේනවා උග්‍ර තත්වයකට පත් වෙනවා කියලා. දේශයේම වාර්තා කරද්දී දිවයින කියන්නේ තව කතාවක්. දිවයින ඉරිදා සංග්‍රහය මේ විදිහට වාර්තා කරනවා අද දවසේදී. සිපෙට්කෝ සිරවෙද්දී IOC මුදා ගනී. ඒ තිල්ලුමට සැපීම අභියෝගයක් කියලා උන් සඳහන් කරනවා. ශිරාන් රණසිංහ අද ලියන වාර්තාව. දින 22ක් තිස්සේ එකඳු ඉන්ධන නෞකාවක්වත් මෙරටට ගෙන්වා ගැනීමට සංස්ථාව අසමත් වීම නිසා රටේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර වී යාමේ අවධානම මතුව තිබේදී ලංකා ඉන්දියානු තෙල් සමාගම පෙට්‍රල් සහ ඩීසල් ගෙනවිත් සංස්ථාව සතු ඉන්ධනහල් හරහා ඒවා බෙදා හැරීමට
තීරණය කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අනුව ලංකා ඉන්දියන් තෙල් සමාගම මෙම පියවර නොගත්තේ නම් මෙම සතියේ සිට රට සම්පූර්ණයෙන්ම නතර වීමේ අවධානමකට ලක් වී තිබුණා. ඒ අනුව ලබන 13-15 අතර IOC එකේ නැවකුත් 29-31 අතර දෙවන නැවත් අගෝස්තු 13-15 අතර තුන්වෙනි නැවත් පැමිණීමට නියමිතයි කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් නැව් වෙන දිනවකවානු සඳහන් කර තිබෙනවා. ඒත් නජිත් දැන් මේ තියෙන තත්වයට එක නැවක් දෙකක් ඇවිල්ලා පුළුවන් වෙයිද බේරගන්න කියන ප්‍රශ්නය තියෙනවා. ජනතාව ඒ තරම් පෝලිං වල රැඳී සිටිනවා. එන්න එපා කිව්වට පෝලිමට ආවා. මොකද Tamanට තෙල් ටිකක් ලබා ගන්න බලාපොරොත්තු වෙන තෙල් ටිකක් කොහොම හරි අපිට ගන්න පුළුවන් වෙයි IOC පෙරවුමලක් අසල සිටියොතින් කියලා. ඒ නිසා දින ගණනක් දින 7කට වැඩි කාලවකවානුවක් තවමත් පෝලිම් වල රැඳී සිටින මිනිස්සු ඉන්නවා. ඉතින් මේ මිනිස්සු තාමත් මේ පෝලිම් වල රැඳී සිටීමෙන් ඉල්ලන්නේ තෙල් ටික කොහොම හරි දෙන්න අපිට. අපි දැක්කා ගොවියෝ උද්ඝෝෂණය කරනවා ඔවුන්ගේ වගාව කොළඹට අරගෙන එන්නට හැකියාවක් නැහැ. ඒ නිසා කුණු වෙලා විසික් කරනවා එළවලු ටික. ඒ ටික කොළඹට අරගෙන එන්න ප්‍රමාණ පහසුකම් ලබා දෙන්න, ඉන්ධන ටික දෙන්න, ඒ වගේම ලංගම මේ ආදී විවිධ ශේෂ්ත්‍ර ගණනාවක් මේ ප්‍රශ්නයට තවමත් මුහුණ දෙමින් සිටිනවා. ඒ නිසා තමයි පුවත්පත් වාර්තා කරන්නේ ඉදිරි සතියේ ඉතාමත්ම දැඩි පෙට්‍රල් හිඟයක් තියෙයි කියලා. ඒ අනුව සියලු මාංශ ආකාරයක්ෂම වෙයි කියලා තමයි මේ පුවත්පත් වාර්තා කර තියෙන්නේ. අද සතිය ගාරුණ පුවත්පත කියන කාරණාවකින් ඔබේ හිත් සමහර විට පීඩාවට පත් වෙන්න පුළුවන්. අපි බලාපොරොත්තුෙන් හිටියා රුසියාවෙන් අඩු මිලට තෙල් ගේන්න හැකියාවක් තියෙයි කියලා. හැබැයි එහෙම බැරි වෙන කතාවක් තමයි අද සතිය ගාරුණ පුවත්පත කියන්නේ. රුසියාවෙන් තෙල් ගන්න ස්විෆ්ට් ක්‍රමය හරහට කියලා අද නයන තරංග ගමගේ මේ පුවත ලියන්නේ. රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම සඳහා ශ්‍රී ලංකාව විවිධ මාර්ග ඔස්සේ ඉල්ලීම් කළද දැනට දෙරටේ බැංකු පද්ධති භාවිත කරන මුදල් හුවමාරු මාධ්‍යන්හි පවතින ගැටලු හේතුවෙන් කිසිදු ආකාරයකට රජයන් දෙක අතර ඉන්ධන ගනුදෙනුවකට අවස්ථාවක් නොමැති බව අරුණ කරන ලද විමර්ශනවලදී අනාවරණය වුණා කියලා අද මේ විදිහට ලියවෙනවා. මෙලෙස රුසියාවෙන් ශ්‍රී ලංකාවට ඍජුව ඉන්ධන ගෙන්වීමට ඇති ප්‍රධානම බාධාව වී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුසියානු බැංකු සමග ගනුදෙනු කිරීම සඳහා භාවිත කරන ස්විෆ්ට් නමැති ක්‍රමවේදය ඒ වෙනුවෙන් උපයෝගී කරගත නොහැකි වීමයි. ස්විෆ්ට් යනු ශ්‍රී ලංකාව රුසියානු බැංකු සම්බන්ධ කරන එකම මාධ්‍ය වන අතර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග එක්සත් ජනපදයේ විසින් එම ස්විෆ්ට් ක්‍රමවේදයට බාධා කර ඇත. එම නිසා දෙරට අතර සිදු කරන ගනුදෙනුවලදී ගෙවීම් වෙනුවෙන් දෙරටේ බැංකු පද්ධති එකිනෙක සම්බන්ධ කිරීමේ හැකියාවක් මේ වන විට නොමැත. අනෙක් අතට දෙරට අතර ආනයන හා අපනයන අතර පවතින හිඟේ හේතුවෙන් රුසියානු මුදල් ඒකකයේ වන රූබල් භාවිත කරමින් ඉන්ධන වෙනුවෙන් ගෙවීම් සිදු කිරීමටද ශ්‍රී ලංකාවට හැකියාවක් නොපවතී. මේ ගැටලුව පිළිබඳව මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති W.A. විජේවර්ධන මහත්තයා පෙන්වලා දුන්නේ ශ්‍රී ලංකාවට රුසියාවෙන් ඉන්ධන ගෙන්වීම සඳහා පවතින විකල්ප ක්‍රියාත්මක කරවීමද දුෂ්කර බවයි කියලා එතුමා වැඩිදුරටත් කියලා තියෙනවා. මේ ස්විෆ්ට් කෝඩ් එක තමයි පාවිච්චි කරන්නේ අපේ රටේ බැංකු සහ රුසියා බැංකු අතර ඒ ගනුදෙනු සම්බන්ධ කරන මාධ්‍ය විදියට. හැබැයි මේ කෝඩ් එක ඇමරිකාව අක්‍රිය කරලා තියෙන්නේ, අවහිර කරලා තියෙන්නේ. ඒ නිසා ගනුදෙනු කරන්න හැකියාවක් නැහැ කියන කාරණාව තමයි සඳහන් වෙලා තියෙන්නේ. දැන් රූබල් වලින් ගෙවන්න හැකියාවක් තියෙනවා. හේතුව අපේ තේ අපනයනය කළා ඒ ලැබෙන ආදායමෙන් ගෙවන්න හැකියාවක් තියෙනවා. හැබැයි තේ අපනයනය කළා ඉන්ධන ආනයනය කරන තරම් ප්‍රමාණවත් මුදලක් අපිට ලැබෙන්නේ නැහැ කියන එකත් මේ වාර්තාව ඇතුලේ සඳහන් වෙනවා. එසේනම් කෙසේද අපි මේ දේ කළ යුත්තේ? කරනවා නම් කරන්න පුළුවන් එක්ක චීනය හරහා මේ විදිහට රුසියා ඉන්ධන ආනයනය කිරීම. හේතුව චීනය සහ රුසියාව ඒ බැංකු පද්ධති සම්බන්ධ කරන මාධ්‍යන් තිබෙනවා. ඒ හරහා ගෙන්වීමට හැකියාවක් තියෙනවා. හැබැයි ඒකටත් චීනය සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට තවත් අතරමැදියෙක් තවත් මිල ඉහළ යාමක් දැක ගන්න හැකියාවක් තියෙනවා. මේ නිසා අවාසනාවකට උනත් බලාපොරොත්තු අත්හැර ගන්න වෙන තත්ත්වයක් දෝ පෙනෙන්නට තියෙන්නේ කියලා සතියග අරුණ පුවත්පත ඔය විදිහට කියනවා. රුසියාවේ තෙල් ගැන අපි විශ්වාසය තියාගෙන හිටියා රුසියාවෙන් තෙල් අඩු ගන්නට ගන්න හම්බ වෙයි කියලා. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියලා සතියග අරුණ පුවත්පත කියනවා. සතියග අරුණ පුවත්පත ඒ විදිහට සඳහන් කරද්දී ලංකාදීප තව කතාවක් කියනවා නජිත්. රුසියානු සමාගම තෙල් දෙන්න එකඟයි කියලා වුන් වාර්තා කරනවා. දෑසිලි ලියනගේ ලියන වාර්තාව අද දවසේ රුසියානු තෙල් සමාගමක් වසර 2ක ණය පහසුකම් මත ශ්‍රී ලංකාවට ඉන්ධන සැපීමට එකඟතාව පළ කර ඇත. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම මත මෙම රුසියානු සමාගමේ නියෝජිතයන් දැනටම ශ්‍රී ලංකාවට පැමිණ සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා සඳහන් කර තිබෙනවා. මෙම
නියෝජිත පිරිස සමග අදාළ සාකච්ඡා පවත්වමින් සිටින අතර මෙවැනිට තාක්ෂණ කරුණු ගැන සාකච්ඡා පවත්වන බවද ඔහු සඳහන් කළේය. අවුරුදු 2ක ණය පහසුකම් යටතේ ශ්‍රී ලංකාවට තෙල් ලබා ගැනීම මෙම තාක්ෂණ කරුණු පිළිබඳ සාකච්ඡා සාර්ථක වීමෙන් පස්සේ සිදුවන බවද සඳහන් කර තිබෙනවා. හිටපු අමාත්‍යරයා ජයන්ත සමරවීර මහතා ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ ඉල්ලීමක් මත රුසියානු සමාගම් නියෝජිතයන් දැනටම ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා කියලා තමයි මේ වාර්තාව සඳහන් කරන්නේ. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ මේ කාරණාව රුසියානු සමාගම තෙල් දෙන්න එකඟයි කියන කාරණය. අපි ඊළඟට අවධානය යොමු කරන්න සූදානම් වෙනවා අද දවසේදී ඉන්දියාව අපිට ඊළඟ තෙල් නැව දෙන කතාව මේ දිවයින පුවත්පත වාර්තා කර තිබෙන්නේ. දේශීය පුවත්පතයි අද තොරතුරු වාර්තා කර තිබෙන්නේ මේ කාරණය පිළිබඳව. ඉන්දියාව ඊළඟ තෙල් ණයට අනුමැතිය දීලා කියලා වාර්තාව සඳහන් කරනවා. ඉන්ධන සැපයීම සඳහා රජය විසින් ඉන්දිය රජයෙන් ඉල්ලා ඇති දෙවැනි ණය පහසුකම අනුමත කොට ගිවිසුම් මත්සන් කිරීම අගෝස්තු මාස මැද භාගයේදී සිදු කරනු ඇතැයි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කරයි කියලා තමයි වාර්තා වෙන්නේ. රජය මෙලෙස ඉන්දියාවෙන් ඉල්ලා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 500ක්. ඊට අමතරව රජයේ සෙසු වියදම් පියවා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියනයක කෙටි කාලීන සීමිත ණය පහසුකමක්ද ඉල්ලා තිබෙනවා. ඒ අනුව ඒ අනුමැතිය ලබා දුන්නා කියලා තමයි අද දේශීය පුවත්පතේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඊට පස්සේ ඊළඟ වාර්තාව තමයි දේශීයම සඳහන් කරනවා තෙල් ගේන්න මාසයකට දෙන්න පුළුවන් වෙන්නේ ඩොලර් මිලියන 150යි මහ බැංකුව අධිපතිතුමා කියන කතාව. ඉන්ධන ආනයනය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට මාසකට සැපිය හැකි මුදල ඇමරිකානු ඩොලර් මිලියන 150 බව මහ බැංකුව අධිපතිවරයා රජයට දැනුම් දීලා තියෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඉතින් රජයට දෙන්න පුළුවන් ප්‍රමාණය පිළිබඳව තමයි මහ බැංකුව අධිපතිවරයා සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව තෙල් ගන්න මුදල් ඉදිරියේදී සොයා ගැනීම පිළිබඳව මේ තත්ත්වයට එක්ක ප්‍රශ්නයක් එයිද කියන කාරණය වාර්තා වෙනවා. කොහොම වුණත් ඒ ASCII තමයි අපි දැක්කේ නජිත් අර මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කියපු කතාව අද දිවයින පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කර තිබෙනවා. යටින්ම ප්‍රධාන සිරස්තලයක් හැටියට ජනකගේ කතාව කංචන ඇඟට ගනී කියලා තමයි කියන්නේ. අඩු මිල ඉන්ධන කතා කරන්න ජනකත් මාත් කෝප් එකට කැඳවන්න ඇමති කංචන කෝප් සභාපතිගෙන් ඉල්ලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. උපාලිද සේරම් වාර්තාව අරගෙන ඇවිල්ලා තිබෙනවා. ඉන්ධන අඩු මිලට දිය හැකි බවට මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා විසින් කෝප් කමිටුව හමුවේ කළ ප්‍රකාශය සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා විශේෂ අමාත්‍යවරයා ලෙස තමාසා කන්ජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ද සමග මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා නැවත කෝප් කමිටුව හමුවට කැඳවන ලෙස ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා කියලා තමයි අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. ඉතින් ඒ නිසා ඒ තත්ත්වය අපි දැක්කා රුපියල් 250කට තෙල් දෙන්න පුළුවන් කියලා තමයි කෝප් කමිටුවේදී මේ සභාපතිවරයා සඳහන් කරේ නේද? අපි දැක්කා මේ කාරණේ. ඉතින් රටේම කතාබහට ලක්වුණු ආందోලනාත්මක ප්‍රවෘත්තියක් බවට පත් වුණා. ඇයි රුපියල් 250ට අපිට තෙල් දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ 400 ගානකට තෙල් දෙන්නේ කියන ප්‍රශ්නය ආවා. ඉතින් ඒ නිසා දැන් විශේෂ අමාත්‍යවරයා කියනවා අපි දෙගොල්ලොම ගෙනල්ලා මේ සාකච්ඡාව සිදු කරන්න කියලා කෝප් කමිටු සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අතරේ දේශීය පුවත්පත තව කාරණයක් වාර්තා කරනවා. තෙල් පෝලිම්වල ගැටුම් ඇති වෙනවා. ඒ වගේම තෙල් ලබා ගැනීමේදී ඇති වූ මරණ කීපයක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වුණා. ඒ වගේම කලහකාරී සිද්ධීන් එක්ක මරණයක් වාර්තා වුණා. පසුගියදා මාගාල්ලේදී නජිත් අපි දැක්කා ඉන්ධන පිරුම්හලක තරුණයෙක් මිය යනවා. ප්‍රහාරයක් එල්ල කිරීම නිසා තරුණයෙක් අවුරුදු 25ක තෙල් ලබා ගැනීමේදී ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් දැන් මේ කතාව වෙන්නේ වෙනම කතාවක්. තෙල් බෙදෙන පොලිස් ලොක්කන් ගැන පරීක්ෂණ තියෙනවලු දේශීය පුවත්පත වාර්තා කර තිබෙන්නේ. ගයන් ගාල්ලගේ ලියන වාර්තාව ඉන්ධන පිරුම්හල් තුල තම බලය යොදාගෙන වැඩි මිලට ඉන්ධන විකිණීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් සිදු කිරීමට පොලිස් මූලස්ථානය පියවර අරගෙන තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඒ අනුව සමාජ මාධ්‍ය හරහා සංසරණය වන වීඩියෝ පටත් පොලිස් ස්ථාන වෙත ලැබෙන තොරතුරු මතත් මෙම පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන් දැනට එවැනි චෝදනා එල්ල වී ඇති පොලිස් නිලධාරීන් කීප දෙනෙකුගේ ලයිස්තුවක් සකසා ඇති බවද තොරතුරු දැනගන්නට තිබෙනවලු. ඉතින් මිනිස්සුන්ට තෙල් ටික හරියට ගහ ගන්න විදියක් නැහැ. තෙල් ටික ලබා ගන්න විදියක් නැති වෙලාවේ අත්‍යවශ්‍ය සේවා කියලා පොලිසියට තෙල් ටික පෝලිමකින් තොරව එහෙම නැත්නම් අත්‍යවශ්‍ය සේවා පෝලිමේ තෙල් ටික ලබා දුන්නා. ඒක
අවභාවිතා කර තිබෙන බවට තමයි මේ තොරතුරු වාර්තා වන්නේ. Tamanගේ යතුරු පැදියට වගේම තවත් මිතුරන්ගේ යතුරු පැදිය අරගෙන ඇවිල්ලා තෙල් ලබා ගත්තා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා පොලිසිය මේ තරම් තෙල් අරගෙන යන්නේ කොහෙටද? අපි දැක්කා ඔවුන්ගේ ජිප් රථවල නජිත් තෙල් ටික අරගෙන යනවා. ඉතින් මෙහෙම ප්‍රශ්නක් තිබුණා. මේක හැමෝම කරපු කාරණයක් නෙමෙයි. කීප දෙනෙක් කරන වැඩ නිසා පොලිසියේ තිබෙන ඒ කීර්ති නාමයට කැලලක් එකතු කර තිබෙන බවට තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව විශේෂ පරීක්ෂණ කරනවා කියලා තමයි පොලිසියෙන් නම් තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අද දවසේ දැන් තෙල් රත්තරන් වලටත් වැඩිය වටින බවට පත් වෙලා ඒ කොහොමනත් තෙල් හින්දා තෙල් ගාන වැඩි හින්දා දුම්රිය ගාස්තු හෙට මධ්‍යම රාත්‍රියේ ඉඳන් වැඩි කරන්න නියමිතයි කියලා අද ජාතික පුවත්පත් බොහොමයක් කියනවා. සිළුමිණි පුවත්පතෙත් මේ ප්‍රධාන පිටුවේ වාර්තා වෙනවා. දුම්රිය ගාස්තු හෙට සිට නගී. තාරක වික්‍රමසේකර මේ ගැන ලියන්නේ දුම්රිය ගාස්තු 11 වෙනිදා සඳහා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සිළුමිණිට ප්‍රකාශ කළ තියෙනවා. ගාස්තු අවස්ථා ලෙස ගත් විට දුම්රිය ගාස්තු 100%කින් පමණ වැඩි කර ඇතැයිද ඔහු පෙන්වා දෙනවා. කෙසේ වුවත් ගාස්තු වැඩි කර ඇත්තේ අවසන් වරට ඩීසල් වැඩිවීමට පෙර තිබූ බස් ගාස්තුව හා සැසඳීමෙන් බවද ඒ අනුව පෙර බස් ගාස්තුවෙන් අඩක් පමණ වන ලෙසට ගාස්තු වැඩි කිරීමට කටයුතු කර ඇතැයිද ඔහු පෙන්වලා දීලා තියෙනවා. මරදානි දැන් රාගමට තුන්වෙනි පන්තියේ රුපියල් 20ක් වූ ගාස්තුව රුපියල් 40 දක්වාත් වේයන්ගොඩ හා මීගමු දක්වා වූ ගාස්තුව රුපියල් 50 සිට 100ක් දක්වාත් වැඩි කළා තියෙනවා. මරදානේ සිට මහනුවර දක්වා වන ගාස්තුව රුපියල් 240ක්ද වෙනවා කියලා අද සිළුමිණ පුවත්පත ওই විදියට සඳහන් කරනවා. ඒ අතරදී සිළුමිණ ඔහොම කියන අතරදී දැන් සතිය ගරුණු පුවත්පත කියනවා CTB දවසේ ආදායම ට්‍රිබල් වෙලා කියලා. හේතුව බස් ගාස්තු වැඩි වෙලා තියෙනවා. බස් ගාස්තු වැඩිවීමත් එක්ක මේ දවසේ ආදායම ට්‍රිබල් වෙලා කියලා තමයි කියන්නේ. F අස්ලම් ලියන්නේ පෞද්ගලික බස් ධාවනයේ අඩාල වීම සහ බස් ගාස්තු ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම රුපියල් කෝටි 27ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා කියලා අද ওই විදිහට කියන දෛනික ආදායම කෝටි 8ක් පැවති ආදායම මේ වන විට 3 ගුණයකින් වර්ධනය වෙලා කියලා ලංගම නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එච්.ඒ. පණ්ඩුක ස්වර්ණහංස මහත්තයා කිව්වා කියලා අද සතිය ගරුණු පුවත්පත ওই විදිහට සඳහන් කරනවා. ඒ පොතත් එක්කම සමීර අපිට හැකියාව තියෙනවා කෙටි විරාමයක් ලබා ගන්න. අපි විරාමෙන් පස්සේ නැවතත් සූදානම් ජාතික පුවත්පත් වාර්තා කර තිබෙන කාරණා කීපයක් දෙසට අවධානය යොමු කරන්න. අද විදුලි බිල පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යනවා වගේම මේ අපේ පරිභෝජන භාණ්ඩ ඉහළ යාමත් එක්කම විදුලි බිලත් වැඩි වුණොත් කොයිතරම් ප්‍රශ්නයක් වෙයිද කියන කාරණේ වාර්තා වෙනවා අද දවසේදී. මේ දේශීය පුවත්පතයි මේ කාරණේ අද දවසේ වාර්තා කරන්නේ. විදුලි බිල නගින තරම සිරස්තලයක් එක්ක එනවා. ලංකා විදුලි බල මණ්ඩලය 76කින් විදුලිය බිල ඉහළ නැංවීම සඳහා අවසර ඉල්ලා දාත් මහජන උපයෝගිතා කොමිසම මේ ගැන කරන ලද අධ්‍යයනයකින් පස්සේ 55කින් පමණ විදුලි බිල ඉහළ නැංවීමට අවසර දෙනු ඇතැයි දේශයට තොරතුරු වාර්තා වෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. පොඩි ගානකින් නෙමේ 55කින් වැඩි කරන්න අවසර ලබා දීලා තියෙනවා. එහෙත් ඊට පෙර මේ ගැන මහජන සාක්ෂි විභාගයක් පවත්වා විදුලිය බිල වඩා සාධාරණ ලෙස ඉහළ නැංවිය යුතු ආකාරය ගැන ජනතා අදහස් ලබා ගැනීම මහජන උපයෝගිතා කොමිසම ක්‍රියා කරමින් සිටින බව තොරතුරු වාර්තා කර තිබෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. ඉතින් ඒ කාරණයක් එක්කම නදිත් අපිට තවත් තොරතුරු ගණනාවක් තිබෙනවා. ඒ වගේම විදුලිය කැපෙන කාල සීමාව පිළිබඳව විදුලි බිල වැඩි කරනවා වගේම දැනුත් අපිට විදුලි කපාදුවක් සිදු වෙනවා පැය 3ක පමණ කාලයක්. එය පැය 5ක් දක්වා වැඩි වෙනවා කාරණයක් වාර්තා වෙනවා ලංකාදීප පුවත්පතයි ඒ සිරස්තලයේ අද දවසේදී වාර්තා කරන්නේ. විදුලි කපාදුව පැය 5කට දිගු වෙයි කියලා වාර්තා කර තිබෙනවා. දෑසිලි ලියනගේ ලියන සඳහනක් විදුලි කපාදුව පැය 5ක් දක්වා දීර්ඝ කරන ලෙසට ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා ඇතැයි තොරතුරු වාර්තා වෙනවා. ඉතින් පැය 5ක් විදුලිය කපාදුවක් සිදු වුණොතින් කොහොමද කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ? ඔවුන්ට ජෙනරේටරයක් ක්‍රියාත්මක කරගන්න විදිහක් නැහැ, පෙට්‍රල් ටික නැහැ, ඩීසල් ටික නැහැ. ඉතින් මේ ආස්සේ තවදුරටත් විදුලි කපාදුව දීර්ඝ වුණොතින් කුඩා කර්මාන්ත ශාලා පවත්වාගෙන යන්නේ කොහොමද? එදිනෙදා කටයුතු පවත්වාගෙන යන්නේ කොහොමද? සිල්ලර වෙළඳසැල්වල තිබෙන ශීතකරණවල තිබෙන මස් ටික, මාළු ටික මේ සියල්ලටම ප්‍රශ්න එනවා. ඉතින් ඒ නිසා මේවා ගැන ටිකක් හිතන්න වෙනවා. ඒ නිසා මේ අර්බුදය ටිකක් විසඳනකම් හරි විදුලිය කප්පාදුව කොහොම හරි බේරගන්න ක්‍රමයක් තියෙනවද කියලා නජිත්? දැන් සමීර විදුලි බිල වැඩිවීම පිළිබඳව සඳහන් කළා. විදුලි බිලත් එන්නෙන්නම
වැඩි කරන්න තමයි කටයුතු කරන්නේ. ඔය අතරේ විදුලි බිල එන අලුත්ම ක්‍රම 3ක් ගැන අද දවසේ මේ විදිහට මව්බිම් පුවත්පත කියනවා. විදුලි බිල එන අලුත් ක්‍රම 3 අමිත් මදුරංග ගමගේ වර්තමානයේ මතුව ඇති කඩදාසිහිගේ හේතුවෙන් විදුලි බිල්පත් මුද්‍රණය කර බෙදා හැරීමට නොහැකි වීම මත විදුලි බිල්පත් නිකුත් කිරීම සඳහා නව ක්‍රමවේද හඳුන්වා දෙන බවට ලංකා විදුලි වල මණ්ඩලය නිවේදනය කළා තියෙනවා. යනු ඉදිරියේදී පාරිභෝගිකයන් වෙත මාසික බිල්පත් නිකුත් කිරීමේදී තාප කඩදාසි භාවිතෙන් විදුලි බිල්පත් නිකුත් කිරීම, කෙටි පණිවිඩ සහ CEB කෑ ජංගම දුරකථන ඇප් එක පාවිච්චි කරලා මේ දේවල් නිකුත් කරන්න කටයුතු කරනවා කියලා තියෙනවා. එතකොට මාසෙකට රුපියල් බිලියනයක් විතර ඉතුරු කරගන්න හැකියාව තියෙනවා කියලා ලංකා විදුලි බල මණ්ඩලය කියලා තියෙනවා. සාමාන්‍යයෙන් 1987 මේ දුරකථන අංකයට කෙටි පණිවිඩයක් යොමු කිරීමකින් ලියාපදිංචි වෙන්න පුළුවන් කියලාත් කියනවා. ඔබට පුළුවන් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්නත් ඒ හැකියාවක් තියෙනවා. මව්බිම් පුවත්පතේ ගැන තොරතුරු කියන්නේ. අතරේ සමීර අද දවසේ විශේෂයෙන්ම දැන් පොහොර නෞකා පිළිබඳව ඊයේ දවසෙත් ලොකු අවධානයක් යොමු වුණා. දැන් රටේ බොහෝ තැන්වල වවන්න හරි උනන්දුයි කට්ටිය. හේතුව ආහාර හිඟයක් එනවා කියලා තොරතුරු ලැබෙනවා. ඒ අතරේදී හාල් මිල වැඩි වෙලා තියෙනවා, එළවලු මිල වැඩි වෙලා තියෙනවා. ගෙදර මේ දේවල් හදා ගන්නවා නම් ලොකු වියදමක් යන්නෙත් නැහැ. දැන් එහෙම ආදර්ශයන් දෙන බොහෝ පිරිසක් ඉන්නවා. සමාජයේ විවිධ ක්ෂේත්‍රවල මේ පිරිස් නියෝජනය සිද්ධ වෙන්නේ. අපි දැක්ක විශේෂම විවිධ ක්ෂේත්‍රවල දැන් ගුරුවරියන් ඒ වගේම සිවිල් ක්‍රියාකාරීන් අතරේ රජයේ සේවකයෝ මේ පිරිස් සාර්ථකව වගා කරන්න පෙළඹෙනවා. ඔය අතරේ අපිට සාර්ථකව මේ වගාවන් සිද්ධ කරන ගුරුවරයෙක් හම්බුණා. ඔබ පූර්ව ප්‍රචාරක පට දුටුවා නම් ITN මාධ්‍යජාලයේ අපේ වැඩසටහන් පිළිබඳව විශේෂම අමිත් පුස්සල් භෞතික විද්‍යා දේශකවරයෙක්. එතුමන් බොහොම සාර්ථකව මේ වැඩේ කරනවා කියලා අපිට තොරතුරු ආරංචි වුණා. අපි ප්‍රවෘත්ති තුලිනුත් ඔබට ඒ ගැන කිව්වා. අපි බලමු එතුමගේ වගාව මේ පර්චස් 40ක් විතර බොහොම පොඩි ඉඩකඩක මේ වගාව සාර්ථකව සිද්ධ කරගෙන යනවා. නුගේගොඩ ප්‍රදේශයේ මෙල්ඩන් පෙදෙසි තමයි මේ වගාව සිද්ධ වෙන්නේ. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ දුර පැහැර ප්‍රදේශයක ඈත පිටිසර ප්‍රදේශයක මේ හොඳට වවන්න පුළුවන් පැත්තක් කියලා. හැබැයි මේ නාගරිකව නුගේගොඩ පැත්තේ පර්චස් 40ක ඉඩමක් බොහොම අපූර්වට වගා කළා.
මේ භූමිය පිහිටලා තියෙන බොහොම අපූර්වට වගා කරනවා සුවාසු දහසක් දරුවන්ට භෞතික විද්‍යා දැනුම දෙන ගුරුවරයෙක්. ඉතින් මේ වගේ වැඩකට අත ගහපු එක ගැන අපිට ආඩම්බරයි. එතුමා පිළිබඳව එතුමාට ස්තුතිවන්ත වෙනවා. රටක් විදිහට අපි නැගිටින්න ඕන මොහොතක් ඒ වෙනුවෙන් කැප වෙනවට. ඔය අතරේදී දැන් සමීර පුංචි දරුවෝ බලාගෙන ඉන්නවා පාසල් යන්න. පාසල් නිවාඩු දීලා මේ දවස්වල පාසල් යන්න විදිහක් නැහැ. කවද්ද පාසල් ආරම්භ වෙන්නේ? ඔව් දැන් අපි දැක්කනදිත් පාසල් නිවාඩු කාලය දීර්ඝ කර තිබෙනවා. තව සතියකින් ඒ අනුව සිකුරාදා දක්වා 15 වෙනිදා තමයි යලි පාසල් නිවාඩුව 15 වෙනිදා දක්වා තිබෙනවා. 18 වෙනිදා යලි පාසල් විවෘත කරනවා කියලා තමයි සඳහන් කරනු ලැබෙන්නේ. ඉතින් ඒ නිසා දරුවන්ට මේ පණිවිඩය අපි ලබා දෙන්න ඕනේ. ලබන 18 වෙනිදා තමයි යලි පාසල් ආරම්භ කරනවා කියලා තොරතුරු වාර්තා කර තිබුණේ. 15 වෙනිදා දක්වා නිවාඩු 15 කියන්නේ සිකුරාදා 16 17 සෙනසුරාදා 18 තමයි සඳුදා දිනේ යලි පාසල් ආරම්භ වෙනවා සඳහන් කරන්නේ. ඒ වගේම නදිත් අර පළමු ශ්‍රේණිය අයදුම්පත් කාලය දීර්ඝ කර තිබෙන බවට තොරතුරු වාර්තා කරලා තිබුණා. රජයේ පාසල් වෙත 2023 වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමට අයදුම්පත් බාර ගැනීම අගෝස්තු මාස පළමු වෙනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා කියලා අධ්‍යාපන අමාත්‍යාංශය තොරතුරු වාර්තා කර තිබෙනවා. ඒ අද ජාතික පුවත්පත්වල වාර්තා කර තිබුණු තොරතුරු අපි සූදානම් දැන් පුවත්පත්වල වාර්තා කර තිබෙන කාටුන් බලන්න. ලංකාදීප පුවත්පතේ ලංකෝනිස් කාටුනෙන් අපි පටන් ගමු. පියල් සමරවීර මේ කාටුනේ අඳින්නේ. බලන්න මේ අනාගතය ගැන පලාපල කියනු ලැබේ කියලා බෝඩ් එකකුත් දෙල්ලලා ඔන්න දැන් ඉතින් මේ හදහම් බලන තැනක්ද මන්ද කොහොම හරි මේ ඇති වෙන කතාබහ අගමැතිතුමා ඉන්නවද කියලා ඔන්න දැන් මිනිස්සෙක් හොයාගෙන එනවා. අපි ලංකාදීප පුවත්පතේ ලංකෝනිස් කාටුනේ බලන්නේ අගමැතිතුමා ඉන්නවද ඔහෙට වැරදිලා මේ ශාස්ත්‍ර කියන ගුරුනාන්සේගේ ගෙදරනේ කියලා කියනකොට අනිත් පැත්තට මේ මිනිස්සයා කියනවා එහෙමද බෝඩ් එකේ හැටියට මං හිතුවේ මේක අගමැති කාර්යාලය කියලා. හේතුව අගමැතිතුමත් ඉතින් අනාගතය ගැන බලලා පලාපල කිව්වනේ ඉදිරි සතිය තීරණාත්මකයි කියලා. අපි යනවා ඊළඟට මව්බිම පුවත්පතේ කාටුන් එක බලන්න. MD වීරරත්න අඳින්නේ මේ විදිහට අද දවසේ මේ දෙන්න කතා වෙන කාරණය කතානායක කියනවා උන්නැහේ ඉන්නේ කලකිරිලලු. ඔව් ඉතින් දැන් කරවටක් එරිලානේ ඉන්නේ. කර කියා ගන්න දෙයක් නැති තැන තමයි දැන් ඉන්නේ කතානායකවරයා. මේ සිළුමිණ පුවත්පතේ එඩි ක්ලික් කාටුනේ අපි තෝරගන්නේ අද දවසේ. බලන්න මේ වවන්නේ මොනවද කියලා හැමෝම ඉතින් වවන වැඩ තමයි මේ දවස්වල කරන්නේ. මේ වවලා තියෙන්නේ මොනවද? ධම්මික පෙරේරා මහත්තයා මැජික් යෂ්ටියක් වගේ එකක් අරගෙන ඔන්න බලන්නකො රට තුල ගෙවතු වගාවක් ලෙස හෝ ඩොලර් වවමු කියලා එතුමා කියලා තියෙනවා. ඉතින් එහෙම ඩොලර් ඇත්තටම වවන්න පුළුවන් නම් මෙලහකට සෑහෙන්න පිරිසක් මේ වවන වැඩේටත් එකතු වෙලා පිටිපස්සේ ඉඳන් අගමැතිතුමා වගේ කෙනෙක්ද මන්ද බලාගෙන ඉන්නවා. මේක නම් යස වැඩක් කියලා වගේ තමයි එතුමා බලන් ඉන්නේ. ඉතින් ඩොලර් ලැබෙන දෙයක් හරි වැවුවොත් ඒ ඇතිනේ. අපි යනවා හසන්ත විජේනායකගේ හුරේරා කාටුන් එක බලන්න. අද අරුණ පුවත්පතට අඳින මේ කියන්නේ අගමැතිකම අනුරට දෙන්න රනිල් සූදානම්ලු. UMP නායකත්වයේ කාටවත් දෙන්න සූදානමක් නැද්ද සර් කියලා අහනවා. අගමැතිකම දුන්නත් එක්සත් ජාතික පක්ෂ නායකත්වය නම් කාටවත් දෙන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා. අපි මව්බිම් පුවත්පතේ දවසේ 14 විදුර අබේනායක ලියන කවියෙන්ම අවසන් කරමු කාටුන්. මරුවා පෙනි පෝලිම් වල ඉන්ට දරු පරපුරට බැහැ මේ හැටි දුක දෙන්ට කරුමය බැරිය තව දුරටත් විඳවන්ට ගරු කොට ජන හඬට වෙයි තීරණ ගන්ට කියලා විදුර අබේනායකේ විදිහට කියනවා. අපි කියන්නේත් ඒකම තමයි ගරු කොට ජන හඬට වෙයි තීරණ ගන්ට කියලා අපිත් කියන ගමන්ම අදට පත්තරමේන්තු අවසන් කරනවා. ජනතාවගේ තීරණයට ගරු කරන්න හිස නමන්න වෙයි. රටේ නායකයන්ට ජනතාවගේ හඬ බොහොම ප්‍රබලයි. රටේ අනාගතය තීරණය කරන්න ජනතාවට බහර දීලා තියෙන්නේ. ඒ ජනතාවගේ පැතුම ඉටු කරන්න නායකයෝ පෙළඹේ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. අපි සුබවාදී බලාපොරොත්තු තියාගමු. අපි එහෙමනම් අද දවසේදී සමුගන්න සූදානම් සුවදායි දවසක් ප්‍රාර්ථනා කරමු. ආයුබෝවන්.